ආයුබෝවන් ළමයි සුබදැසනක් වේවා හැමෝටම. හරි. එතකොට අලුත් 11 වසර දරුවන් නම් මම ඊයේ දවසේ මුණ ගැසුණා. පරණ 11 වසර. ඒ කියන්නේ මැයි මාසයේ විභාගය ලියන දරුවන් අලුත් අවුරුද්දේ අපි හම්බ වෙන්නේ පළවෙනි වතාවට. ඔයාගේ අධ්‍යාපන ජීවිතයේ ඔයා තීරණාත්මක කඩයිම් අවුරුද්දක් තමයි මේ ගත කරමින් ඉන්නේ. මතක තියාගන්න මේක ඔයාගේ අවුරුද්ද. තව මාස කිහිපයක් විතරයි ඔයාට තියෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න. අලුත් 11 වසරටත් එහෙමයි. ඒගොල්ලන්ටත් මේක තීරණාත්මක කඩයිම් අවුරුද්දක්. ඊටමත් සීමිත කාලයක් තමයි තියෙන්නේ. ඔයගොල්ලන් අවුරුදු 11ක් පාසල් ජීවිතයේ ලබාගත් දැනුම සහ පාසල් ජීවිතයේ තවදුරටත් ඉදිරියට ගෙනියනවද නැද්ද කියලා තීරණය කරන අවුරුද්ද තමයි මේ අවුරුද්ද. මේ අවුරුද්දේදී ඔයගොල්ලන් සාමාන්‍ය පෙළ අසමත් වුණොත් අසමත් වුණා කියලා එන්නොත් ඔයාගේ අධ්‍යාපන ජීවිතයේ මෙතනින් නිමවටපත් වෙනවා. නමුත් ඔයා තවදුරටත් උසස් අධ්‍යාපනයකට යොමු වෙනවද? නැත්නම් ඔයා උසස් පෙළ විභාගයට පෙනී සිටිනවද නැද්ද කියලා තීරණය වෙන්නේ ඔයා සාමාන්‍ය පෙළ සමත් වීම මත. එතකොට ඔයාගේ ජීවිතය ඔයා කොයි මාවතරද ගෙනියන්නේ? ඔයා අපි කත්තොත් ඔයා ඉංජිනේරුවරයෙක් වෙනවද? ඔයා වෛද්‍යවරයෙක් වෙනවද? ඔයා ගණකාධිකාරීවරයෙක් කළමනාකරුවෙක් වෙනවද? නැත්නම් ඔයා නීතිඥවරයෙක්? කොහෙටද ඔයාගේ ජීවන ගමන ඉස්සරහට යන්නේ කියන මාවත මොකක්ද කියන එක තීරණය කරන අවුරුද්දක් තමයි මේක. මේකෙදි ඔයා මහන්සි වෙන විදිහට, ඔයා කැප වෙන විදිහට ඔයාට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබෙවි. ඒ ලැබෙන ප්‍රතිඵල මත පදනම් වෙලා ඔයා බොහෝ දුරට උසස් පෙළ යම් විෂය කාණ්ඩයක් තෝරා ගනිවි. ඒ තෝරා ගන්නා විෂය කාණ්ඩයත් සමග ඔයාගේ ඉදිරි අවුරුදු දෙකමාර බැඳිලා තියෙනවා. ඒ මත ඔයාගේ ඉදිරි අනාගතය තීරණය වෙනවා. මතක තියාගන්න පුතේ මේක ඔයාගේ අවුරුද්ද. ඔයා මේක ඔයාගේ කරගන්න. මේ 2022 අවුරුද්දත් අර පරණ අවුරුදු වල කරපු ගොන් තකතිරු මෝඩ වැඩ කරන්න එපා. ඒ කාලය වඩ පේන ගිය අවුරුද්ද ගෙවිච්ච වේගය අවුරුද්දක් ගත වුණා අපි දන්නේත් නැහැ. නේද? ඒ වගේ තමයි මේ මාස කීපය මේ අවුරුද්ද ඒකත් ඒ වගේම ඊටත් වඩා වේගින් ගත වෙයි. ඒ නිසා හොඳට මහන්සි වෙලා අවසාන ටික තමයි හොඳම ටික කියලා හිතාගෙන අන්තිම ටික තමයි හොඳම ටික කියලා හිතාගෙන උපරිම ජාවෙන් වැඩ කරන්න. අවසානයේ ප්‍රතිඵල ආවට පස්සේ දුක් වෙන්න ඉඩ තියන්න එපා. මේ තව පොඩ්ඩක් කරගන්න පුළුවන් වුණා නම් අනේ තව චුට්ටක් මම කරා නම් තව ඒකක් ගත්තා නම් B1 ඒකක් වුණා නම් එහෙම දුක් වෙන්න ඉඩ තියන්න එපා. ඒ නිසා මතක තියාගන්න උපරිම කරන්න. ඔයාගේ උපරිමේ මේකට දාන්න උපරිම හොඳ ප්‍රතිඵලයක් ලැබෙවි. අනිවාර්යෙන් අපි හිතන අපේ දරුවෝ මේ උදෑසන පන්ති වලට විශේෂයෙන්ම සහභාගී වෙන අය තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ලොකු කැපවීමකින් යුතුව මේවට සහභාගී වෙන අය කියලා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මහන්සිලා වැඩි කරගන්න. කියන්න තියෙන අලුත් අවුරුදු දවසේ අධ්‍යාපනය කියලා කියන්නේ ඔයාට මුදලින් කියන්න බැරි තරම් වටින සම්පතක්. ඉතින් ඔයා මේක හරියට ප්‍රයෝජනට ගත්තොත් ඔයාගේ ජීවිතේ සියලුම දේවල් හරියාකාරව ඉටු කරගන්න පුළුවන්. ඔයා ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියන එක අදාළම නැහැ. ඒක අදාළම නැහැ. ඔයා කවුරු වුණත් ඔයා අනිවාර්යයෙන්ම අධ්‍යාපනය ලබන්න ඕන. ඔයා දන්නවා අධ්‍යාපනය කියන්නේ අවශ්‍යතාවයක්. අධ්‍යාපනය කියන්නේ මිනිසාගේ ප්‍රධාන අවශ්‍යතාව අතරින් එකක්. ඒ නිසා පුතේ මේක හරියට කරගන්න. ඒ නිසා අද අපි අලුත් අවුරුද්දේ මේ මුල සිට පන්තියේදී සාකච්ඡා කරන්න යොදාගෙන තියෙන්නේ සමෝපකාර සමිති. ඔයාලට මතක ඇති අපි ගිය සතියේ අතිරේක පන්තියක් දැම්මා. බදාදා හෝ බ්‍රහස්පති නම් මතක නැහැ. අපි අතිරේක පන්තියක් දාලා සමාගම් කතා කළා. හරි නේද මම? සමාගම් කොටස අපි සාකච්ඡා කළා නේද? ඔව් සමාගම් කොටස අපි සාකච්ඡා කිරීම කළා. අද දවසේදී අපි කතා කරනවා සමූපකාර සමිති ගැන. සමූපකාර සමිති ගැන කතා කරලා පුතේ අපි ඊට පස්සේ යනවා රජයේ ව්‍යාපාර සංවිධාන වෙතට. එතකොට මේ පාඩමෙන් ගොඩාක් දුරට අද ලොකු කොටසක් ඉවර වෙනවා. අද වෙද්දී නැත්නම් ලබන සතියේ කොහොමද පැයක් විතර ඇද්දි ඉවර වෙන සීන් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ගිණුම් කරන්නේ පාර්ට් වලට යනවා මුල ඉඳන්ම. 10 වසර ගිණුම් කරන්නේ මුල ඉඳන්ම කරනවා මේක. ඊට පස්සේ තමයි අපි 11 වසරට අත තියන්නේ. මම බලාපොරොත්තු වෙනවා කොහොම හරි මාර්තු මාසයේ වගේ වෙනකොට ඉක්මනට මේ පාඩම් ටික ඉවර කරගන්න. ඒ වගේම අපි 11 වසර පන්තියේ දෙවිෂ නිර්දේශය අවසාන වෙගෙන යන්නේ මයි ගයිඩන්ස් පන්තියේ. ඒකෙත් ඉවර වුණාට පස්සේ ඒකෙත් අතරමැද දවස් මම කීපයක් මේ පන්තියට පොඩ්ඩක් යොදා ගන්නවා. මොකද 10 11 ලොකු විෂය නිර්දේශ දෙකක් තියෙනවානේ. මේ දෙක
දැන් මේ උදාහරණයක් විදිහට ගන්න මේ බලන්න සමහර දරුවෝ 10 පන්ති යනවා මුල ඉඳන් 10 මුල ඉඳන් පන්ති යනවා 11 වසරේ මුල ඉඳන් පන්ති යනවා ඔයා 1000 ගානේ ගත්තොත් 10 වසරට 12000 11 වසරට 12000 සමහර අය ඊට අමතරව පේපර් ක්ලාස් වලට සල්ලි ගෙවනවා එක පන්ති වල එක අය කිරින්නේ තියෙන්නේ ඒතකොට බැලුවම කොහොම රුපියල් 30000ක් විතර ඔයා කොමර්ස් කියන මේ සබ්ජෙක්ට් එකට වියදම් කරලා තියෙනවා නමුත් අපේ මේ මුල සිට පන්තියේ සහභාගී වෙච්ච අයට එහෙම වෙලා නැහැ මුල සිට පන්තියේ සහභාගී වෙච්ච 10 11 දෙකම सामान्य मास 5ක් විතර යනකොට අපි මේක කවර් කරලා දෙනවනේ මාස 5ක් ඉන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක ගහලා තිබ්බේ. ඒ කියන්නේ මූල්‍යමය අතින් බැලුවත් ඔයාට මේකේ පාඩුවක් නැහැ වාසියක් විතරයි තියෙන්නේ. හරි. එහෙනම් අපි සම්බන්ධ වෙන වැඩේට සමූපකාර සමිති තමයි අද මාතෘකාව. සමූපකාර සමිති. මාතෘකාව දාගන්න සමූපකාර සමිති. සමූපකාර සමිති. හරි. බලන්න. ඉතින් සමූපකාර සමිති කිව්වහම ගොඩක් දරුවන්ගේ හිතට එන්නේ මේක රජයේ ව්‍යාපාරයක්. මේක රජයට අයිති ව්‍යාපාරයක්. අන්නේ අදහස තමයි ගොඩක් දරුවන්ගේ හිතට එන්නේ. සමූපකාර සමිති කිව්වහම ගොඩාක් දරුවන්ගේ හිතට එන්නේ ඔබ රජයට නේද අයිති? ඔබ රජයේ නේද? නෑ පුතේ. ඇයි මේ සමූපකාර රජයට අයිති කියලා ගොඩක් අයට හිතෙන්නේ? ඒකට හිතෙන්න හේතුව තමයි සමූපකාර කරන්නේ සමාජ සුබ සාධන අරමුණින්. මේ සමූපකාර කියන ව්‍යාපාර සංවිධාන වර්ගය අපි පවත්වාගෙන යන්නේ සමාජිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන්. ලාභ අරමුණක් නෑ. අන්න ඒ නිසා ගොඩක් අය හිතනවා මේ සමූපකාර කියන්නේ රජයට අයිති ව්‍යාපාර. අනිත් එක අපි ඉස්සරහට කතා කරමු. මේ සමූපකාර වලට පුතේ ගොඩක් රජයේ උදව් උපකාර තියෙනවා. ඒ නිසා ගොඩක් දරුවෝ හිතන්නේ මේක රජයේ ව්‍යාපාරයක් වෙන්නේ නැති. නෑ. මේක රජයේ ව්‍යාපාරයක් නෙවෙයි. සමූපකාර කියන්නේ පෞද්ගලික අංශයට අයිති ව්‍යාපාරයක්. මේ සමූපකාරවල ආරම්භය ගත්තොත් පුතේ මේ සමූපකාර ව්‍යාපාර සංවිධාන වර්ගයේ මුලින්ම ආරම්භ වුණේ එංගලන්තේ. එංගලන්තේ තමයි මේක මුලින්ම ආරම්භ වුණේ. එතකොට එංගලන්තේ ඉන්න මිනිස්සු යම් ප්‍රාන්තයක ඉන්න මිනිස්සු 28 දෙනෙක් සල්ලි දාලා සීට්ටු සීට්ටු වලට වගේ අන්නේ සීට්ටු ක්‍රමයට සල්ලි දාලා ආරම්භ කරපු ව්‍යාපාරයක්. අපේ ළමයි සීට්ටු දානවනේ. සමහර ළමයි ඉස්කෝලේ ගිහිල්ලා සීට්ටු දානවා. ඉස්කෝලේ ගිහිල්ලා එක එක ව්‍යාපාර වර්ග කරන පොඩි ළමයි අපේ පන්ති වල තියෙනවා. අපිත් ඒ කාලේ එහෙම තමයි ඉස්කෝලේ ගිහිල්ලා කට්ටිය එකතු වෙලා සීට්ටු දාන්නේ. ඊළඟ සීට්ටු එක හම්බෙච්ච දවසට මොන හරි කාලා සතුටින් ඉන්නවා. හරි. එතකොට පුතේ මේ සමූපකාර කියන එක ආරම්භ වුණේ එංගලන්තේ. මේක සමාජිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් තමයි ආරම්භ වුණේ. ඊට පස්සේ මේකේ තියෙන ප්‍රයෝජන වාසි නිසා මේක ලෝකේ පුරා වේගෙන් ව්‍යාප්ත වුණා. ඊට පස්සේ මේක ලංකාවටත් ආවා. දැන් ලංකාවේ තියෙනවා සමූපකාර සමිති. එතකොට මේ සමූපකාර සමිති කියන්නේ අනිවාර්යයෙන්ම ඔයා ඔළුවේ තියාගන්න ඕනේ මේක පෞද්ගලික අංශය. මේක රජයේ ව්‍යාපාරයක් නෙවෙයි. මේක පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක්. අපිට උනත් ආරම්භ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් සමූපකාරයක් ආරම්භ කරන්න නම් අවම සමාජිකයෝ කීයක් ඉන්න ඕනද? අවම සමාජිකයෝ අඩුම කී දෙනෙක් ඉන්න ඕනද? කියන්න බෑ. සමූපකාරයක් ආරම්භ කරන්න අවම සමාජිකයෝ කීයක් ඉන්න ඕනද? වැරදි. කියන්න හරි ගන්න. නෑ. 2 නෙවෙයි 5 නෙවෙයි. කියන්න හරි ගන්න. ඕ. අවම සමාජිකයෝ 10ක් ඉන්න ඕනේ. උදේ සම්පකාරයක් ආරම්භ කරන්න අවම සමාජික සංඛ්‍යාව 10ක් ඉන්න ඕනේ. උපරිමයේ සීමාවක් නැහැ. එහෙනම් අපිට උනත් පුළුවන් සම්පකාරයක් පටන් ගන්න. අද අපේ පන්තියේ 10ට වඩා වැඩියෙන් ඉන්නවා. සීමාවක් නැහැ නේ උපරිමයේ ඕන තරම් ඉන්න පුළුවන්. සමාජිකයෝ ඕන තරම් බඳවා ගන්න පුළුවන්. එහෙනම් සමූපකාරයක මතක තියාගන්න අවම සමාජිකයෝ 10ක් ඉන්නවා. උපරිමයේ සීමාවක් නැහැ. ඔන්න මම කියපු ප්‍රධාන දේවල් මතක තියෙන්න ඕනේ. හොඳේ. සමූපකාර කියන්නේ රජයට අයිති ව්‍යාපාර නෙවෙයි. ඒක පෞද්ගලික අංශේ. හොඳට මතක තියාගන්න. පෞද්ගලික අංශේ ව්‍යාපාරයක්. ඊළඟට ඔයා දන්නවා සම්පකාරවල ලාභ අරමුණක් නැහැ. සම්පකාරවල තියෙන්නේ සමාජික සුබ සාධනේ. මේ සමාජිකයන්ගේ සුබ සාධනේ. ඒ කියන්නේ සමූපකාරයට බැඳුණු සමූපකාරයේ සමාජිකත්වයේ ගත්ත මේ සමාජිකයන්ගේ යහපැවැත්ම සුබ සිද්ධිය වෙනුවෙන් වැඩ කටයුතු කරන එක තමයි සමූපකාරවල ප්‍රධාන අරමුණ. ඒ නිසා මතක තියාගන්න සමාජික සුබ සාධනය කියන්නේ ඒකයි. එතකොට මම කිව්වා සමූපකාරයක ඉන්නවන අවම ගාන 10යි උපරිමයේ සීමාවක් නැහැ. මේ සමූපකාරවල තියෙනවා පුතේ හරි විශේෂ දේවල් කීපයක්.
අනිත් ව්‍යාපාරවල නැති හරි විශේෂ දේවල් කීපයක් තියෙනවා. මේ බලන්න. එකක් තමයි විවෘත සමාජිකත්වය. විවෘත සමාජිකත්වය. ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ පුතේ සමුපකාර සමිතියකට ඕන කෙනෙක්ට බැඳෙන්න පුළුවන්. සම්පකාර සමිතියකට ඕන කෙනෙක්ට බැඳෙන්න පුළුවන්. හවුල් ව්‍යාපාර සමාගම් වලට එහෙම බෑ. දැන් අපි හිතමු අපි හවුල් ව්‍යාපාරයක් කරනවා කියලා. කවුරු හරි කෙනෙක් කිව්වොත් අනේ මාව මේකට බදලා ගන්න කියලා. අපි තමයි තීරණය කරන්නේ එයාව ගන්නවද නැද්ද කියලා. කවුරු හරි කෙනෙක් අපේ සමිතියට බැඳෙන්න අපෙන් ඉල්ලුවොත් අවසර ඉල්ලුවොත් අපි තමයි තීරණය කරන්නේ ගන්නවද නැද්ද? මෙයාව ගන්නවද නැද්ද? අපි තීරණය කරන තමයි ගන්නවද නැද්ද කියලා බලන්න. හැබැයි පුතේ හැබැයි සමූපකාරවල එහෙම නැහැ. හරිද? සමූපකාරවල එහෙම නැහැ. සමූපකාරවල කවුරු හරි කෙනෙක් අපෙන් ඇහුවොත් අරේ මාවත් ඔය සම්පකාරවට ගන්න කියලා අපි අනිවාර්යෙන් මෙයාව ගන්න ඕනේ. එයාගේ කුල ભેද, ඊළඟට වර්ණ ભેද, එයාගේ ජාතිය, එයාගේ ආගම, එයා කොයි ගමේද, එයා කළුද, එයා සුදුද ඒවා දාලා නැහැ. අපි එයා ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් එයා කොයි ගමේ වුණත් එයා මොන ජාතිය වුණත් මොන ආගමේ වුණත් සම්පකාරයට අනිවාර්යයෙන්ම බදව ගන්නවා. විවෘත හා ස්වේච්ඡා සමාජිකත්වය කියන්නේ ඒක. ඕනම කෙනෙක්ට සිය කැමැත්තෙන් මේකට බැඳෙන්න පුළුවන්. ඒ වගේම හැමෝටම මේක විවෘතයි. ඊළඟ දේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. ඡන්ද කාලේට හරියට කතා කරන්න ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මෙහාට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක තියෙන ප්‍රධාන ලක්ෂණයක් නේ පුතේ ඡන්ද බලය. රටක් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නම් ඒ රටේ ඡන්ද බලයක් තියෙන්න ඕනේ මිනිස්සු. දැන් අපේ රටේ ඡන්ද තියෙනවනේ. කාලෙන් කාලට තියෙනවා ඡන්ද. හරිද? හරි. එතකොට සමූහකාරවල ඡන්ද බලයක් තියෙනවා. හැබැයි හරි විශේෂයි. සම්පකාරවල පුතේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙනවා. ඒ කියන්නේ හැමෝටම තියෙන පාලන බලය සමානයි. ඔයා දන්නවා හවුල් ව්‍යාපාරවල ඉන්නවනේ ප්‍රධාන හවුල්කරුවා වැඩිපුර සල්ලි දාපු කෙනා. එයාට ඕන විදිහට තමයි ගොඩක් වෙලාවට වැඩ සිද්ධ වෙන්නේ. ඔය හවුල් ව්‍යාපාරයක ගොඩක් අය හිටියට සමාජිකව කීප දෙනෙක් බැඳලා හිටියට වැඩිපුරම සල්ලි දාපු ප්‍රධාන හවුල්කරුවට ඕන විදිහට තමයි හවුල් ව්‍යාපාරයේ වැඩ සිද්ධ වෙන්නේ. ඊළඟට සමාගමක් ගත්තොත් සමාගමක වැඩිපුරම කොටස් තරන් ඉන්න අය ඉන්නෝනේ. වැඩිපුරම කොටස් තරන් ඉන්න කොටස් ඉන්නේ. අන්න එයාට ඕන විදිහට තමයි සමාගමේ වැඩ සිද්ධ වෙන්නේ. දැන් සම්පත් බැංකුවේ වැඩ කරන්නේ ධම්මික පෙරේරාට ඕන විදිහට. ඇයි? එයාට වැඩිම ශාස්ති අනිත් අය එකතු වෙලා මොනෝ කරත් වැඩක් නැහැ. එයාට පරද්දන්න බෑ. ඒ කියන්නේ ඡන්දයක් තිබ්බොත් එයාට 50%කට වැඩිය කොටස් තියෙනවා. එයාට ඉස්සුවා කියන්නේ එයාගේ පැත්ත දිනු. ඒ නිසා මතක තියාගන්න හවුල් ව්‍යාපාරවල සමාගම් වගේ ව්‍යාපාරවල ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නැහැ. හරිද? වැඩි දෙනාගේ කැමැත්තට නෙවෙයි වැඩේ වෙන්නේ. හරිද? වැඩිපුරම අයිතියක් තියෙන කෙනාගේ කැමැත්තට තමයි වැඩේ වෙන්නේ. හැබැයි මෙන්න මේ සමූහකාරවල පුතේ ඒ සීන් එක නැහැ. සමූහකාරවල කොච්චර කොටස් ගත්තත් ලැබෙන්නේ එක ඡන්දය. හැමෝටම තියෙන එක ඡන්දය. එයා කොච්චර පරණද? එයා කොච්චර සල්ලි යොදවලා තියෙනවද? එයා කොච්චර කොටස් තරම් තියෙනවද? ඒ වැඩක් නැහැ. කොච්චර ගත්තත් ලැබෙන්නේ එක ඡන්දය. ඔන්න ඔකට අපි කියනවා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් කියලා. ඔන්න ඔය මූලික දේවල් ටික ඔයා සම්පකාර සම්බන්ධව මතක තියාගන්න ඕනේ. හරිද? ඔයා මොනින්ම ඔන්න ඔය දේවල් ටික සම්පකාර සම්බන්ධව මතක තියාගන්න ඕනේ. ඊළඟ වැදගත් දේ. පුතේ සම්පකාර වලට බලපාන වෙනම නීතියක් තියෙනවා. කියමුකෝ බලන්න මොකද්ද නීතිය කියලා. සමූහකාර වලට බලපාන වෙනම නීතියක් තියෙනවා. ඒ නීතිය යටතේ නැත්නම් ඒ පනත යටතේ තමයි සම්පකාර ලියාපදිංචි කරන්න ඕනේ. සමූහකාර අපි මේ පනත යටතේ ලියාපදිංචි කරලා තමයි පවත්වාගෙන යන්න ඕනේ. මොකද්ද? අන්න හරි. 1972 අංක 5 දරන සමූහකාර සමිති පනත. ඔන්න සමූහකාර වලට බලපාන ප්‍රධාන පනත.
උදේ සම්පකාර වලට බලපාන ප්‍රධාන පනත 1972 අංක 5 දරන සමුපකාර සමිති පනත. ඕක යටතේ සම්පකාරයක් ලියාපදිංචි කරන්න ඕනේ. ලියාපදිංචි කළා තමයි පවත්වාගෙන යන්න ඕනේ. දැන් මතක තියාගන්න ඕනේ හොඳේ එක එක ව්‍යාපාර වලට මම එක එක පනත් කිව්වා. සමාගම් වලට කිව්වා 2007 අංක 7 දරන සමාගම් පනත. හවුල් ව්‍යාපාරයට තේ පනත් කීපයක් ගැන කතා කරා. වංචා වැළැක්වීමේ ආඥා පනත, ව්‍යාපාර නාමාඥා පනත, සමාගම් පනත, හවුල් ව්‍යාපාර ආඥා පනත. ඔය වගේ පනත් ගොඩක් කතා කරා. දැන් මේවා මතක තියෙන්න ඕනේ. පන්තිය කරන දවසට කියනවා ශාස්ත්‍රීය සුපිරිස පට්ටස නියමකට තේරුණාස ගැටලු තිබ්බස ඔක්කොම ඉවරයිස අද තමයි සර් ඉගෙන ගත්තේ එක බයිලා ගහන. හැබැයි සතියක් විතර යනකොට පරණ මේ තැටියම තමයි. හරි එහෙම වෙලා හරියන්නේ නැහැ. ආව හොඳට ඉගෙනනවා නම් මතක තියෙන්න ඕනේ. මතක තියෙන්නේ ඉතින් නිකන් මතක තියෙන්නේ නැහැ. දැන් උගන්වනකොට මතක තියෙනවා. හැබැයි ඒක නැවත නැවත භාවිතේ යොදන්න නැත්නම් ටික කාලයක් යනකොට අමතක වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි උගන්වපුවා ආයි මුල සිට පන්ති නෑ හොඳේ. ආයි මේ මුල සිට පන්ති කර ඉන්න අපිට වෙලාවක් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මේ අවුරුදු විභාගයේ ලියන මැයි මාසයේ විභාගයේ ලියන දරුවන් හරිද? මැයි මාසයේ විභාගයේ ලියන දරුවන් අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ මේ වැඩ ටික හරියට කරගන්න මේ මුල සිට පන්ති වල සහභාගී වෙලා අනිවාර්යෙන් ඒ ටික කරගන්න. 1972 අංක 5 අත නෙවෙයි 5 තරණ සමුපකාර සමිති පනත. හරි. ඔන්න සම්පකාර ගැන පොඩි හඳුන්වීමක් ඔයාලට කරා. හරිද? මම නැවතත් ඒක කිඩියෙන් පැහැදිලි කරන්නම්. පළවෙනි දේ තමයි සමුපකාර කියන්නේ රජයට අයිති ව්‍යාපාරයක් නෙවෙයි. ඒක හොඳට ඔළුවේ තියාගන්න. මේක පෞද්ගලික අංශිකයි තියෙක. අපි වගේ පෞද්ගලික මිනිස්සුන්ට මේව එකතු වෙලා කරන්න පුළුවන්. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ උදේ ලාභ අරමුණක් නැහැ. තියෙන්නේ සමාජිකයන්ගේ සුබ සාධන අරමුණ. ඉතින් සමාජිකයන් මේකට ටිකක් බැඳෙනවා. ඒගොල්ලන්ගේ සුබ සාධන වෙනුවෙන් කරන්නේ. හැබැයි ළමෙක් මගෙන් අහලා තිබ්බා ඉතින් සර් ඒ වුණාට ඒගොල්ලන් විවිධ ව්‍යාපාර කටයුතු කරනවානේ. ඔව්. ඒක ගැන මම කියලා දෙන්නම්. මෙයා ගන්න සමුපකාරයක් පවත්වාගෙන යන්න මුදල් ඕනේනේ පුතේ. සමුපකාරය පරිපාලනය කරන්න ඒ වගේ දේවල් වලට මුදල් ඕනේ. එතකොට සමාජිකයන්ගෙන් ලැබෙන මේ සමාජික මුදල් ප්‍රමාණවත් වෙන්නේ නැහනේ. හරිද? සම්පකාරය කරගෙන යන්න සමාජිකයන්ගෙන් ලැබෙන සමාජික මුදල ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන් මොකද කරන්නේ? විවිධ ලාභ ලබන ව්‍යාපාර වල නිරත වෙනවා. විවිධ ලාභ ලබන ව්‍යාපාර මොනවද? පෙට්‍රල් ෂෙඩ් තියෙනවා. ඊළඟට තියෙනවා මල් ශාලා තියෙනවා. ඊළඟට කෝප් සිටි වගේ සුපිරි වෙළඳසැල් තියෙනවා. ඊළඟට ගත්තාම බස් රථ තියෙනවා. උගස් ආයතන තියෙනවා. රක්ෂණ සමාගම් තියෙනවා. ඔය වගේ විවිධ ව්‍යාපාර වල නිරත වෙනවා. ඒව ලාභ ලබන ඉන්නවා. ඒවෙන් තමයි පුතේ අර සම්පකාරය පරිපාලනය කරන්න එක පවත්වාගෙන යන්න අවශ්‍ය සල්ලි හොයාගන්න. මතක තියාගන්න. එතකොට ව්‍යාපාරයක් කරනකොට අර හාමුදුරුවෝ කෙනෙක් පින්ඩපාතේ වදිනවා වගේ එහෙම ව්‍යාපාර කරන්න බෑනේ. ඒ කියන්නේ දැන් හාමුදුරුවෝ නමක් නේ හාමුදුරුවෝ නමක් පින්ඩපාතේ වදිනකොට Tamanට දානේ ප්‍රමාණවත්ව ලැබුණාම එයා යනවා හැරිලා. ආපහු වඩිනවා පන්සලට. හැබැයි පුතේ අපිට ව්‍යාපාර කරද්දී අපිට මෙච්චරක් ලාභ ඇති මෙතනින් එහාට එහෙම ව්‍යාපාර කරන්න බැහැ. ඒ නිසා සම්පකාර සමිති ලාභ ලබන ව්‍යාපාර කරනවා. ඒවැ ලාභ උපරිම ලබනවා. එතකොට ඇත්තටම කතා කළාම දැන් වර්තමානයේ නම් ඇත්ත කතාව වර්තමානයේ හොඳට මතක තියාගන්න. ඇත්ත කතාව මතක තියාගන්නකො. ඇත්ත කතාව වර්තමානයේදී මේ සමාජික සුබ සාධනය කියන එක පොතට විතරයි පුතේ සීමා වෙලා තියෙන්නේ. ඇත්තටම සම්පකාර කරන්නේ දැන් ලාභ අරමුණි. නමුත් සම්පකාර වල ප්‍රධාන හරය ඒක නෙවෙයි. හරිද? ප්‍රධාන හරය ඒක නෙවෙයි. සම්පකාර වල ප්‍රධාන හරය සමාජික සුබ සාධනේ. නමුත් මේ සමාජික සුබ සාධනේ කියන්නේ පොතට සීමා වෙච්ච එකක්. ඉතින් අපේ පොතේ තිබ්බට ඔය ඇත්තටම ප්‍රායෝගික ලෝකේ නේ අන්නේ වගේ. පොතේ තියෙනවා සමාජිකයන්ගේ සුබ සාධනේ වෙනුවෙන් කරන්නේ ලාභ අරමුණක් නැහැ කියලා. නමුත් ඇත්තටම බලුවාම ව්‍යාපාර ලෝකෙට ගිහිල්ලා සම්පකාර තමයි වැඩියෙන්ම ලාභ ලබන්නේ. එක එක ව්‍යාපාර වර්ග කරනවා. රක්ෂණ සමාගම් කරනවා. උකස් මධ්‍යස්ථාන කරනවා. මේ වගේ දේවල් කරනවා. හරි. පැහැදිලිද මම කියන්නේ මෙහා ගන්න. සරල කියන්න අද්දා කෙටියෙන් උත්තර දෙන්න හැමෝම උත්තර දෙන්න ඕනේ කෙටියෙන්. සමුපකාර කියන්නේ රජයට අයිති ව්‍යාපාරද? ටක්ගල් කියන්නේ. සමුපකාර කියන්නේ රජයට අයිති ව්‍යාපාරද? නෑ. ආයි ඔවුලු මම පුරාණ බහන්න බෑ උදේ පාන්දර. සම්පකාර කියන්නේ රජයට අයිති ව්‍යාපාරද? නෑ සම්පකාර කියන්නේ රජයට අයිති ව්‍යාපාර නෙවෙයි. සම්පකාර කියලා කියන්නේ කොයි අංශයට අයිති ව්‍යාපාරද? ඉක්මනට කියන්න. පෞද්ගලික අංශය. අන්න හරි. සමුපකාර කියන්නේ පුද්ගලික අංශයට පෞද්ගලික අංශයට අයිති ව්‍යාපාර.
පැහැදිලි නේද? හරි. එතකොට සම්පකාරවල ලාභ අරමුණක් තියෙනවද? සමූපකාරවල ලාභ අරමුණක් තියෙනවද? නෑ. ලාභ අරමුණක් නෑ. ලාභ අරමුණක් නෑ. එහෙනම් තියෙන්නේ මොන අරමුණක්ද? තියෙන්නේ මොන අරමුණක්ද? කියන්නේ ඉක්මනට. තියෙන්නේ මොන අරමුණක්ද? සමාජික සුබ සාධනේ. සමාජික සුබ සාධනේ. සමාජිකයන්ගේ යහපැවැත්ම තමයි අරමුණ. සමූපකාර ලියාපදිංචි කරන්න ඕනේද? සමූපකාර ලියාපදිංචි කරන්න ඕනේද? ඔව් ලියාපදිංචි කළ යුතුයි. මොකද්ද පනතේ අංකය කියන්නේ? හරියට පනතේ අංකය කියන්නේ හරියට 1972 අංක 5. හරි. එළ. ඊළඟට මට කියන්න සමූපකාරවල පාලනය මොන පාලනයක් කියලාද අපි කියන්නේ? සමූපකාරවල පාලනය මොන පාලනයක්ද? හරි. හිමිට ටයිප් කරන්න ටක් ගාලා. පිටියෙන් හරි ගමක් නෑ. මොකක්ද? අන්න හරි. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්. අන්න හරි. ඇයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කියන්නේ? හැමෝටම ඡන්දෙ තියෙන්නේ කීය ගානද? එක ගාන. ඒ නිසා තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කියලා කියන්නේ. එතකොට මේකේ සමාජිකත්වයට ඕන කෙනෙක්ට බැඳෙන්න පුළුවන්ද? ඕනම කෙනෙක්ට සමාජිකත්වයට බැඳෙන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඒකට අපි කියන්නේ මොකද්ද? විවෘත සමාජිකත්වය. විවෘත සමාජිකත්වය. සමූපකාරයක් කරන්න නම් අවම කී දෙනෙක් ඉන්න ඕනද? අවම කීයක් ඉන්න ඕනද? 10යි. අවමයේ 10යි. උපරිමය කොහමද? උපරිමය සීමාවක් නැහැ. හරි. ඔය ටික තියනවා. ඉතින් ඇති. ඔයකනේ සම්පකාර කියන්නේ. හරි. එහෙනම් අපි සම්පකාරවල නිර්වචනය ලියාගමු. සමූපකාර සමිති කියන මාතෘකාව ලියා ගන්නකො. මාතෘකාව ලියා ගන්න. ලියාගමු. ලියා ගන්න. හරි. මාතෘකාව ලියා ගන්න. සමාජික සුබ සාධනය සඳහා සමාජික සුබ සාධනය සඳහා සමාජික සුබ සාධනය සඳහා සමාජික සුබ සාධනය සඳහා තමන් විසින්ම මුදල් යොදවා සමාජික සුබ සාධනය සඳහා තමන් විසින්ම මුදල් යොදවා ස්වේච්ඡාවෙන් සිය කැමැත්තෙන් සමාජික සුබ සාධනය සඳහා තමන් විසින්ම මුදල් යොදවා ස්වේච්ඡාවෙන් කියන්නේ සිය කැමැත්තෙන් කියන්නේ ස්වේච්ඡාවෙන් ඇති කර ගන්නා ව්‍යාපාර සංවිධාන ක්‍රමය සමූපකාර සමිති වේ. හරි. අහගන්න ආයෙ පාරක් කියන්න. හරි. ලියාගන්න. සමාජික සුබ සාධනය සඳහා සමාජිකයන්ගේ සුබ සාධනය සඳහා තමන් විසින්ම මුදල් යොදවා ඒගොල්ලන් විසින්ම ඒ සමාජිකයෝ විසින්ම තමන් විසින්ම මුදල් යොදවා ස්වේච්ඡාවෙන් ඇති කර ගන්නා ව්‍යාපාර සංවිධාන ක්‍රමය සමූපකාර සමිති ලෙස හැඳින්වේ. සමූපකාර සමිති වේ. හරි. උදාහරණ පොඩ්ඩක් ලියමු. උදාහරණ. හරි. බලන්න උදාහරණ 1 ශ්‍රී ලංකා විවිධ සේවා සමූපකාර සමිති. ඒව නම් ඔයා දැකලා ඇති විවිධ සේවා සමූපකාර සමිති. ඒව දැකලා ඇති. ශ්‍රී ලංකා විවිධ සේවා සමූපකාර සමිති. ලියන්න. ඔයගොල්ලන්ගේ ගෲප් වල ලින්ක් එක දාලා තිබ්බනේ. හරි. විවිධ සේවා සමූපකාර සමිතිය. ඊළඟට ශ්‍රී ලංකා පොල් නිපදවන්නන්ගේ සමූපකාර සමිතිය. එක සමිතිය. ඉස්සර තිබ්බ පේෂ කර්මාන්ත වලට තිබ්බ සමූපකාර සමිති. අත්කම් සම්බන්ධව තිබ්බා. බතික් නිර්මාණ කරුවන්ගේ සමූපකාර සමිති තිබ්බා. එක එකව තිබ්බා. ඉස්සර තිබුණේ එහෙමනේ.
ඉස්සර තිබුණේ ඒ සමාජිකයන්ගේ සුබ සාධනේ. පේෂ කර්මාන්ත කරන අයගේ සුබ සාධනේ. බතික් නිර්මාණ කරන අයගේ සුබ සාධනේ. අත්කම් කරන අයගේ සුබ සාධනේ. ඒ වෙනුවෙන් ඒගොල්ලන් සමූපකාර සමිතිය හදාගෙන තිබුණා ඉස්සර. දැන් නම් ඉතින් ඒවා ගොඩක් අඩුයි. දැන් තියෙන්නේ ඉතින් අර මං කිව්වා වගේ ගොඩක් වෙලාට සමූපකාර වුණා ලාභ ලබන පැත්තට තමයි ගොඩක් වෙලාවට යන්නේ. හරි. ලියාගෙන ශ්‍රී ලංකා විවිධ සේවා සමූපකාර සමිතිය, ඊළඟට ශ්‍රී ලංකා පොල් නිපදවන්නන්ගේ සමූපකාර සමිතිය, පොල් නිපදවන්නන්ගේ සමූපකාර සමිතිය, ඊළඟට ඔයගලට උරුකුරුදු එකක් සමූපකාර ණය දෙන සමිතිය. සමූපකාර ණය දෙන සමිතිය. ඔකට අම්මා කෙටියෙන් කියන පුතේ මම මෙහෙට ගිහින් එන්නම්. මොකද්ද පුතේ කෙටියෙන් කියන්නේ ඔකට? ඔකට කෙටියෙන් මොකද්ද කියන්නේ? ඔය සමූපකාර ණය දෙන සමිතියට සමූපකාර ණය දෙන සමිතියට අන්න හරි සනස මරණාධාර සමිති නෙවෙයි බං. මරණාධාර සමිති කියන්නේ අවමංගල්‍ය ආධාර සමිති. ලින්ක් එක අපි group එකේ දාලා තිනවා දෙසැම්බර් group එකේ. මගේ දෙසැම්බර් group එකේ දාලා තිනවා. my guidance එකකින් නම් ඔයා එන්නේ ඒ group වලත් දාලා තියෙනවා. මම කියලා තියෙන එකයි පැහැදිලිවම ඔයගොල්ලෝ my guidance එකේ දරුවන් ඔයගොල්ලන්ට my guidance එකේ දරුවන් මම පැහැදිලිව ඊට කලින් කිව්වනේ. ඔයගොල්ලන් එහෙට පන්ති ගාස්තු ගෙවන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. ඔයගොල්ලන් එහෙට පන්ති ගාස්තු ගෙවන්න ඕනේ. පන්ති ගාස්තු ගෙවලා ඒකේ receipt එකේ copy එකක් අර මම දීලා තියෙන number එකට යවන්න. එතකොට මගේ වෙනම group එකකට add කරයි. එතකොට ඔයගොල්ලන්ට කරදරයක් නැහැ. වෙබ්සයිට් එකෙන් එන්න ගියාම සමහරවල්ලාට එන්න බෑ කියනවා. ඊට පස්සේ රෙකෝඩින් එහෙ මෙහෙ වෙනවා. සමහරවල්ලාට මට පුළුවන් ගොඩක් දේවල් මම ඒ group එකට දැම්මම ගන්න ලේසි. දෙසැම්බර් group එක ඉවරයි. දැන් ආයි මේ මාසේ ඉඳන් ජනවාරි group එක පටන් ගන්නවා. එතකොට ඔයගොල්ලන් පන්ති ගාස්තු ගෙවුවට පස්සේ මම දීලා තියෙන number එකට receipt එක දාන්න. එතකොට ආයි ජනවාරි මාසේ group එකට ඔයගොල්ලන් add කරයි. එතකොට මම ඒකේ link එක දානවනේ. කරදරයක් නැහැ. නැත්නම් වෙබ්සයිට් එකෙන් එන්න ගියාම සමහර අයට එන්න බෑ. කරදරයි. ඒක වැඩ කරන්නේ නැහැ කියනවා. අරම මේවා කියනවා මටත් කරදරයි. එක එක්කිනාට link යවන්න ගියාම ආයතනෙන් සමහරවල්ලාට ගැටලු ඇති වෙනවා. ගොඩක් වෙලාට කියලා තියෙන link එකෙන් ගෙන්නන්න එපා. හැමතිස්සෙම මොකද වෙබ්සයිට් එකෙන් ගෙන්නන්න කියනවා. මොකද link එක සමහර අය අතර හුවමාරු කරගෙන එහෙම ප්‍රශ්නක් තිබුණා. මේ පන්තියේම ගොඩක් තිබුණා ඒ ප්‍රශ්න. දැන් පන්ති වල ඉන්න තරම් අපේ මුදල් ගෙවීම වෙන්නේ නැහැ. හරිද? සාමාන්‍ය මම මුදල්ම බලාපොරොත්තු වෙන පන්ති කරන ගුරුවරයෙක් නෙවෙයි. නමුත් හැම දෙයකම තියෙනවනේ යම් සාධාරණයක්. දැන් මේකේ ඉන්නේ ඔක්කොම මුදල් ගෙවපු දරුවෝ. මුදල් ගෙවපු දරුවන්ට ප්‍රශ්නයක් තියෙනවා. අපි ඔක්කොම නිකම් කරමු. දැන් නිකම් පන්ති කරොත් එහෙම නිකම් කරන අයත් මේකට එනවා නම් ඉතින් මුදල් ගෙවන එකේ නිකම් කරන එකේ වෙනසක් නැහැනේ. හරිද? අනිත් එක අපි මේ කාල සීමාව තුල පාඩම් ගන්නන්න ඕනේ. උදේ පාන්දර නැගිටලා අපි මේක කරනවා. නිකන් ඔන්න ඉන්න වෙලාවක නම් ප්‍රශ්නයක් නැහැ. අපි සම්බන්ධ වෙන්න පුළුවන්. හැම එක ෆ්‍රී සම්බන්ධ වෙන්න පුළුවන්. හැම එකටම අවස්ථාව දීලා තියෙනවා. හරිද? ඒ නිසා ඒක ආයතනයේ ප්‍රතිපත්තිත් එක යන එක. ඒ නිසා දැන් අද link එක පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. කලින් link එකම නේ සමහර කණ්ඩායම කලින් ඉඳලා කලින් link එකෙන්ම ඇවිල්ලා තියෙනවා. ඒකින්ද ආයතනයේ පොඩ්ඩක් කිව්වා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා අලුත් link එකක් දාලා තුනේ. මේ link එක තමයි මම දෙසැම්බර් group එකට දැම්මේ. ඔයගොල්ලන්ගේ registered group වලත් දාලා ඇති. හරිද? ඒ නිසා අදාළ group එකේ ඉන්න එතකොට ප්‍රශ්නයක් නෑ. හරි බලන්න. සමූපකාර ණය දෙන සමිතිය වලට කෙටියෙන් කියන්නේ පුතේ සනස. අම්මා කියන්නේ මම සනසට ගිහින් එන්නම් නේ. එහෙම කියලා කියනවා. සතොස නෙවෙයි. සතොස කියලා කියන්නේ ඒකත් සම්පකාර වලට අයිති ව්‍යාපාර වර්ගයක්. ඒක සම්පකාර කරන ව්‍යාපාර වර්ගයක්. ඔය සතොස කියන එක තමයි පුතේ දැන් පොඩ්ඩක් දියුණු වෙලා කෝක් සිටි කියන්නේ සංකල්පයට ආව පොඩ්ඩක් දියුණු වෙලා ඒකට ආව. හරි මෙයා ගන්න. එහෙනම් අපි අද කතා කරන්නේ ප්‍රධාන මාතෘකාවක් වැදගත් මාතෘකාවක් සමූපකාර සමිතිය. මොනවාට සම්පකාර සමිතිය වල සම්පූර්ණ වටපිටාව දැන් කියලා දුන්නා. හොඳේ. සම්පකාර සමිතියක් කියන්නේ රජයට අයිති ව්‍යාපාරයක් නෙවෙයි. ඒක පෞද්ගලික අංශයට අයිති ව්‍යාපාරයක්. එතකොට ඒකේ ඉන්න පුළුවන් අවම සමාජික සංඛ්‍යාව 10යි උපරිම සීමාවක් නැහැ කියලා කිව්වා. ඒ වගේම මම කිව්වා මේකේ අරමුණ සමාජිකයන්ගේ සුබ සාධනය. ඊළඟට ඕනම කෙනෙක්ට මේකේ සමාජිකත්වය ගන්න පුළුවන්. ඒකට අපි කියනවා විවෘත සමාජිකත්වය කියලා. ඊළඟට පාලනය සිද්ධ වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව. ඒ කියන්නේ හැමෝටම තියෙන එක ඡන්ද බලය. හැමෝටම සමානව තමයි පාලනයට දායක වෙන්න පුළුවන්. වැඩි දෙනාගේ කැමැත්තට තමයි තීරණ ගන්න. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කියලා කියන්නේ. හරිද? දැන් ලංකාවේ තියෙනවනේ එහෙම 69 ලක්ෂයක් දීලා පත් කරගත්තානේ. හොඳයි. හරි. ඒ වගේ තමයි වැඩි දෙනාගේ කැමැත්තෙන් තමයි පත් කරගන්නේ. ඊළඟට අපි කතා කරේ දැන් මේ සම්පකාර සමිති වල උදාහරණ. ඒ උදාහරණ වලට මම කිව්වා ඔයාට එකක් තමයි විවිධ සේවා සම්පකාර සමිති.
ඊළඟට ශ්‍රී ලංකා පොල් නිපදවන්නන්ගේ සම්පකාර සමිති අන්තිමට කිව්වා සමූපකාර ණය දෙන සමිති. ඒ ණය දෙන සමිති වල තමයි කෙටියෙන් අපි කියන්නේ පුතේ සනස කියන. සනස ගොඩක් තැන්වල තියෙනවා. හරි දැන් ලියා ගන්න සමූපකාර සමිති ක්‍රමයේ ලක්ෂණ. ලියා ගන්න මාතෘකාව සමූපකාර සමිති ක්‍රමයේ ලක්ෂණ. 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 හරි. දැන් මම ලක්ෂණ ගණනාවක්ම ඔයාට කියලා දීලා තියෙනවා. සෑට කියන්න සම්පකාරයක ඉන්න පුළුවන් අවම සමාජික සංඛ්‍යාව කීයද? අවම ගාන 10යි. එහෙනම් අපි ලියමු මේක. ඒක ලියන්න. සමූපකාර සමිතියක අවම සමාජික සංඛ්‍යාව 10කි. ලියන්න. අවම සමාජික සංඛ්‍යාව 10කි. එතින් ලිව්වත් කමක් නැහැ. අවම සමාජික සංඛ්‍යාව 10කි. අවම සමාජික සංඛ්‍යාව 10කි. ඊළඟට විශේෂ ලක්ෂණය තමයි ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. ඒ කියන්නේ කැමැත්තෙන් ඕනම කෙනෙක්ට බැඳෙන්න පුළුවන්. කැමැත්තෙන් ඕනම කෙනෙක්ට ಜಾති කුල ආගම් ගැන නොසලකා ඕනම කෙනෙක්ට බැඳෙන්න පුළුවන්. ලියා ගන්න ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. ස්වේච්ඡා සහ විවෘත සමාජිකත්වය. ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. හරි. බලන්න ඊළඟ එක. ඊළඟ එක තමයි මේ සමූපකාරවල අපි කිව්වා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙන එක විශේෂ ලක්ෂණයක්. අපි කතා කරපු කිසිම ව්‍යාපාර වර්ගයක නෑ ඒක. හවුල් ව්‍යාපාරවල වැඩ සිද්ධ වෙන්නේ මම කලිනුත් කිව්වා ප්‍රධාන හවුල්කරුවා මත. සමාගමක වැඩ සිද්ධ වෙන්නේ වැඩියෙන්ම කොටස් අරන් තියෙන කෙනා මත. එහෙනම් මතක තියාගන්න ඒ ව්‍යාපාරවල නැති විශේෂ ලක්ෂණයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. තියාගන්න ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තිබීම. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තිබීම. දෙවැනි කරුණ මම ලිව්වේ ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. දෙවෙනි එක. තුන්වෙනි එක ලිව්වේ අවම සමාජික සංඛ්‍යාව 10ක් වීම. අවම සමාජික සංඛ්‍යාව 10කි. අවම සමාජික සංඛ්‍යාව 10කි. අවම සමාජික සංඛ්‍යාව 10කි. ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම. තුන්වෙනි ලක්ෂණය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තිබීම. ඊළඟට මේ සමූපකාර සමිතිවල තියෙන පුතේ පොදු අරමුණක්. අහගන්න පොදු අරමුණක්. එක්කෙනෙක්ගේ අරමුණක් නෙවෙයි තියෙන්නේ. පොදු අරමුණක්. සමිතියේ ඉන්න සියලු සමාජිකයන්ගේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කරන්න. පොදු අරමුණු වලින් යුක්තයි. පොදු අරමුණු වලින් හැමෝටම සෙටක් සැලසෙන පොදු අරමුණු වලින් තමයි මේගොල්ලන් වැඩ කරන්නේ. එහෙනම් ලියා ගන්න පොදු අවශ්‍යතා සහ අරමුණු වලින් යුක්ත වීම. 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 පොදු අවශ්‍යතා තියෙන පොදු අරමුණු. අන්තිම ලක්ෂණය උදේ සම්පකාරයක අයිතිය තියෙන්නේ සමාජිකයන්ට. සමූපකාරයේ අයිතිය තියෙන්නේ සමාජිකයන්ට. ඔයා කිසියම් සම්පකාර සමිතියකට බැඳුනහම ඒ කියන්නේ ඔයත් ඒකේ අයිතිකරුවෙක්. ඔයා සමාජිකෙක් තමයි. සමාජිකෙක් වුණාට ඔයාටත් ඒකේ අයිතියක් තියෙනවා. එහෙනම් සමූපකාරයක් කියලා කියන්නේ හැමෝටම අයිතිය තියෙන සාමූහික අයිතියක් තියෙන ව්‍යාපාර වර්ගයක්.
සමුපකාර සමිතියක 100 දෙනෙක් ඉන්නවනම් 100 දෙනාටමයි සාමූහික අයිතියක් තියෙනවා. ලියා ගන්න අන්තිම ලක්ෂණය ලියන සමාජිකයන්ගේ සාමූහික අයිතිය. සමාජිකයන්ගේ සාමූහික අයිතිය. සමාජිකයන්ගේ සාමූහික අයිතිය. තව එකක් අපි ලියමුකෝ මෙන්න 9 යෝජනාවක්. මේක ලියන්න. නැත්තම් අමතක වෙනවනේ. ආයි හම්බ වෙන්නේ. ලියා ගන්න 1972 අංක 5 දරන 1972 අංක 5 දරන සමුපකාර සමිති පනත යටතේ ලියාපදිංචි කළ යුතු වීම. එහෙම ලියන්න. 1972 අංක 5 දරන 1972 අංක 5 දරන සමුපකාර සමිති පනත යටතේ ලියාපදිංචි කළ යුතු වීම. දරුවෙක්ගේ ප්‍රශ්නයක් අහනවා සර් සමුපකාර කියන්නේ සේවා සපයන නෑ. සේවා වෙන්නත් පුළුවන් බහන්න වෙන්නත්. ඒක කරන්නේ සමාජිකයන්ට සුබ සාධනයක් සලසන. දැන් උදාහරණයක් ඔකේ ගොඩක් දුරට ඉස්සරහාවේ මෙහෙමයි. ඉස්සරහාවේ පුතේ සමාජිකයෝ ටික එකතු වෙලා සල්ලි දානවනේ මාස් පතා කීය හරි දෙනවා. ඒ දෙන සල්ලි වලින් අර කාට හරි කරදරයක් වුණාම එයාට උදව් කරනවා. හරිද? එයාට ණය දෙනවා. එයාගේ ව්‍යාපාරේ ගොඩ දාගන්න පොඩි ණයක් දෙනවා. හරිද? ඒ වගේ දේවල් තමයි උනේ. දැන් අපි කට්ටිය එකතු වෙලා කරනකොට මෙතන කාට හරි ජීවත් වෙන්න අමාරු වෙනම් අපි පොඩි සහනයක් යාට දෙනවා. ටිකක් ණය පොලියක් නැතුව ණයක් දෙනවා. එහෙම නැත්නම් අපි මෙතන ළමෙක් ඉන්නේ යා පොඩි බිස්නස් එකක් පටන් ගන්න. එයාට පොඩි අඩුවට අපි පොඩි ණයක් දෙනවා බිස්නස් එක ගොඩ දාගන්න. ඔන්න වගේ සමාජිකයන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් කරේ. ඊට පස්සේ මේ ලැබෙන සල්ලි ඒකට මදිනේ. මේ වැඩේ කරගෙන යන මදි. දැන් මොකද කරන්නේ? දැන් එක එක ව්‍යාපාර කරනවා. අපි දාන සල්ලි එකතු කරලා වෙනම ව්‍යාපාර කරනවා. කෝප් සිටි ඊළඟට රක්ෂණ සමාගම් ඊළඟට මොනවද? මල්ශාලා එහෙම කරන ඒවෙන් ලැබෙන ලාභය අපි කට්ටිය අතර බෙදා ගන්නවා. නෑ නිශ්චිත සමාජික සංඛ්‍යාවක් නෑ. සමාජිකයෝ ඕන තරම් ඉන්න පුළුවන්. 10ට වඩා වැඩියෙන් ඉන්න ඕන. 10ට වඩා වැඩියෙන් ඕන තරම් ඉන්න ඕන. අන්තිම ලක්ෂණය ලිව්වද 1972 අංක 5 දරන සමුපකාර සමිති පනත යටතේ ලියාපදිංචි කළ යුතුයි. හරි. මට කියන්න දැන් උගන්නකෝ සම්බන්ධව ඔයගොල්ලන්ගේ ගැටලු තියෙනවා නම් අහන්න ඉක්මනට. ඔව් ලියාපදිංචි කිරීම අනිවාර්යයි. හරි ගැටලු තියෙනවා නම් උත්තර දෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි යනවා සමුපකාර සමිතිවල වාසි වලට. හොඳයි. සමුපකාර සමිතිවල වාසි. පළවෙනි වාසිය තමයි පුතේ මේකේ ලාභ අරමුණක් නෙමෙයි. පළවෙනි වාසිය තමයි ලාභ අරමුණක් නෙමෙයි. කරන්නේ සමාජික සුබ සාධන. ඒ නිසා සමාජික සුබ සාධන අරමුණින් ක්‍රියාත්මක වීම මේක හොඳයි. මේක අපි ආර්ථිකයට බැලුවොත් මේ ගොඩක් සමුපකාර සමිති වලට රජය උදව් කරනවා. ඇයි රජයේ සමුපකාර සමිති වලට උදව් කරන්නේ? පුතේ සමුපකාර සමිති වලට ගොඩක් මිනිස්සු බැඳලා ඉන්න මිනිස්සු ඉන්නව නේද? ඒගොල්ලන් මේ පට්ට සල්ලිකාරයෝ නෙවෙයි පුතේ. සාමාන්‍ය පන්තියේ මිනිස්සු. හරි සාමාන්‍ය දුප්පත් අහිංසක මිනිස්සු. සමුපකාර සමිති වලට බැඳෙන්නේ නැහැ පට්ට සල්ලිකාරයෝ. සාමාන්‍ය ගම්වල ඉන්න දුප්පත් අහිංසක මිනිස්සු තමයි මේකට බැඳලා ඉන්නේ. එතකොට මේ සම්පකාර සමිතියෙන් මේ සමාජිකයන්ගේ යහපැවැත්ම නැත්තම් සුභසිද්ධිය වෙනුවෙන් වැඩ කරනවා. එතකොට ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය ටිකක් උසස් වෙනවා. කලින්ට වඩා පොඩක් දරිද්‍රතාවය අඩු වෙනවා කියලා අපි කියනවා. රටේ දුප්පත්කම අඩු වෙන්න මේ සමුපකාර හේතුවක්. ඒ නිසා ව්‍යාපාර මේ රජය මොකද කරන්නේ? රජය මේ සමුපකාර වලට උදව් කරනවා. මොකද සම්පකාරයකට උදව් කරා කියන්නේ සමුපකාරයට බැඳලා ඉන්න සමාජිකයන්ගේ ජීවන තත්ත්වය වැඩි වෙනවා. එහෙනම් රටේ දුප්පත්කම අඩු කරන්න, රටේ මිනිස්සුන්ගේ දරිද්‍රතාවය අඩු කරන්න රජය කරන්න ඕන දෙයක් තමයි සම්පකාර වලට උදව් කරන එක. එහෙම උදව් කරාම ඒ සම්පකාරයට බැඳලා ඉන්න සමාජිකයන්ගේ ජීවන තත්ත්වය ටික ටික වැඩි වෙනවා. හරිද? හැබැයි මතක තියාගන්න රජය මේකට උදව් කරාට රජයට බෑ හොඳේ පාලනය කරන්න ආරාමයක් කරන්න. රජයට පුළුවන් කීයක් හරි ආධාරයක් පරිත්‍යාගයක් දීලා යන්න. මේ පාලනය කරන්න එහෙම වෙන්න බෑ. හරිද? ඒක විශේෂ දෙයක්. මතක තියාගන්න. එහෙනම් පළවෙනි ලක්ෂණය තමයි පුතේ පළවෙනි වාසිය තමයි සමාජික සුබ සාධනය. අරමුණින් කටයුතු කිරීම. අපි ලියාගමුකෝ. ලියන සමුපකාර සමිතිවල වාසි. සමුපකාර සමිතිවල වාසි කියලා ලියන්න. සමුපකාර සමිතිවල වාසි. සමුපකාර සමිතිවල වාසි.
මෙතනම මතක තියාගන්න මේවා. සමූපකාර සමිතිවල වාසි. රජයට කරන්න බැරිද සර්? රජය කරන්නේ නැහැ පුතේ සම්පකාර. සම්පකාර කියන්නේ ව්‍යාපෞද්ගලික අංශකයි ටික. සමූපකාර කරන වැඩ ඉතින් රජයට ඕන නම් වෙනත් ව්‍යාපාර කරා කරන්න පුළුවන්. සමූපකාර කියලා ව්‍යාපාර වර්ගයක් රජය පටන් ගන්නෙ නැහැ. සමූපකාර සමිතිවල වාසි කියලා ඉවද? කියන පළවෙනි එක සමාජික සුබ සාධන අරමුණින් කටයුතු කිරීම. සමාජික සුබ සාධන අරමුණින් කටයුතු කිරීම. සමාජික සුබ සාධන අරමුණින් කටයුතු කිරීම. ඒක වාසියක්. සමාජික සුබ සාධන අරමුණින් කටයුතු කිරීම වාසියක්. මෙන්න ඊළඟ එක. ඊළඟ එක රාජ්‍ය අනුග්‍රහය හිමිවීම. 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 රජයේ උදව් උපකාර දින ගොඩක්. රජයේ උදව් උපකාර දින. රාජ්‍ය අනුග්‍රහය හිමිවීම. හරි බලන්න ඊළඟ වාසිය තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. අන්න හැමෝටම සමානව පාලනය කරන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. කාටවත් දුක් වෙන්න ඕනේ හැමෝටම සමාන පාලන අයිතියක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. දැන් ලංකාවේ බලන්න මහින්ද රාජපක්ෂද ගෝඨාභයද නැත්නම් සජිත් ප්‍රේමදාසද එහෙම නැත්නම් ඔය මැදිරිගිරිය මහියංගනේ දඹාන පැත්තේ ජීවත් වෙන කෙනෙක්ටද එහෙම නැත්නම් කොළඹාතේ කුරුදුවත්තේ ජීවත් වුණාද කිසි අවුලක් නැහැ හැමෝටම තියෙන එක ඡන්දය. කොහේ ජීවත් වුණත් එයා රටේ ජනාධිපති වුණා. දැන් ඔයා දැකලා තියෙනවද ඡන්දේ දවසේ මහින්ද රාජපක්ෂ උදේ පාන්දර 5ට විතර ගිහලා හවස 5ට එළියෙනවා. ඡන්ද 200ක් 300ක් දාලා. එහෙම කරන්නේ. කවුරු වුණත් එක ඡන්දයද? කවුරු වුණත් එච්චර. රටේ මොන පුද්ගලයා වුණත් තියෙන එක ඡන්දයයි. ඒක තමයි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද බලය. ඒ වගේ තමයි සම්පකාරවල කොච්චර සල්ලි දාලා තිබ්බත් කොච්චර පරණ කෙනෙක් වුණත් කොච්චර කොටස් තිබ්බත් යාට තියෙන එක ඡන්දය. මොනවද තියෙන එක ගන්න. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. ඒක හොඳ ලක්ෂණ. ඒක හොඳ ලක්ෂණයක්. ඊළඟට උදේ අතිරික්තයක් ආවොත් සමූපකාරයක අතිරික්තයක් ආවොත් ඒක සමාජිකයන් අතර බෙදලා හරිනවා. මොකද ඒ කියන්නේ සමූපකාර විවිධ ලාභ ලබන වැඩවල යෙදෙනවනේ. ඒ ලාභ ලබන වැඩවල යෙදුනහම ඒකෙන් ලැබෙනවනේ යම් ලාභ ලැබෙනවනේ. ඒ ලැබෙන ලාභ පුතේ සමාජිකයන් අතර බෙදා හරිනවා. ඔය සමූපකාර වල ගොඩක් උනේ ඉස්සර මොකක්ද දන්නවද? සමූපකාර කඩයක් කරනවා. මොකද යම් ව්‍යාපාර කඩයක් කරන භාණ්ඩ විකුණන කඩයක්. සමූපකාරයට බැඳිච්ච සමාජිකයෝ ඉන්නව නේද? ඒගොල්ලන්ට දෙනවා පුතේ අඩු මිලට ගන්න බඩු. කඩේ සාමාන්‍යයෙන් අපි කඩවල වල විකුණන මිලට වඩා අඩු මිලකට ඒගොල්ලන්ට බඩු දෙනවා. ඉතින් සමූපකාර කූපන් කියලා වෙනම පොතක් වගේ එකක් තියෙනවා. ඒ පොතට ගන්න සම්පකාර පොත කියලා එකක් තියෙනවා. ඒ පොතට බඩු ගන්න පුළුවන්. හරිද? එතකොට මතක තියාගන්න ඔක තමයි මුලින්ම උනේ. ඒගොල්ලන් කඩයක් කරනවා. ඒ කඩෙන් හැමෝටම බඩු විකුණනවා. හැබැයි සම්පකාරයට බැඳිච්ච අයට දෙනවා සාමාන්‍ය මිලට වඩා අඩු මිලට. අහලා බලන්න එහෙම නෙවෙයිද කියලා. දෙමාපියන්ගෙන් අහලා බලන්නකෝ. ඊළඟට මිනිස්සු අතර ඕක රජයේ ව්‍යාපාරයක් කියලා ගොඩක් ප්‍රසිද්ධ වෙන්න හේතුව මොකක්ද දන්නවද? හරිද? ඕක රජයේ ව්‍යාපාරයක් කියලා ප්‍රසිද්ධ වෙන්න ගොඩක් හේතුව ඔය පසු කාලීනව පුතේ එක දේවල් බෙදා හැරියන්නේ රජයේ. ඒ බෙදා හරිනකොට ගොඩක් ඒවා සම්පකාර හරහා තමයි බෙදා හරින්නේ. සමූපකාරයෙන් ගන්න. අන සම්පකාරයට දීලා තියෙන රජයේ කියනවා සම්පකාරයට යවලා තියෙන සම්පකාරයෙන් මිනිස්සුන්ට හම්බ වෙයි. ඒ නිසා මිනිස්සු ඒවා කියලා කියන සම්පකාරයෙන් තමයි ගන්න. අන්න ඒ නිසා මිනිස්සු අතර නිකන් ප්‍රචලිත වුණා මේක රජයේ වගේ නෑ. රජයේ නෙවෙයි. ඉතන මතක තියාගන්න ඕන. ඊළඟ වාසිය ලියාගන්න අතිරික්තය සමාජිකයන් අතර බෙදා හැරීම. අතිරික්තය සමාජිකයන් අතර බෙදා හැරීම. අතිරික්තය සමාජිකයන් අතර බෙදා හැරීම. අතිරික්තය නැත්නම් ආර්ථික ප්‍රතිලාභ සමාජිකයන් අතර බෙදා හැරීම. ඔන්න සම්පකාර ක්‍රමයේ තියෙන වාසි. සම්පකාර ක්‍රමයේ අවාසිත් තියෙනවා ගොඩක්. හරිද? සම්පකාර ක්‍රමයේ අවාසිත් තියෙනවා. මෙන්න බලන්න එකක්. පුතේ සම්පකාර ක්‍රමයේ තියෙන එක අවාසියක් තමයි ප්‍රාග්ධනය නේ. මේගොල්ලන්ට සල්ලි නේ.
ගොඩක් තියෙන ප්‍රශ්න ඒකයි. මම කිව්වනේ සම්පකාර වලට බැඳෙන්නේ ටිකක් ආර්ථික වශයෙන් අපහසුකම් තියෙන මිනිස්සු කියලා. ගොඩක් සල්ලි තියෙන අය මේ සම්පකාර වලට බැඳෙන්නේ නැහැ කියලා මම කිව්වනේ. ඒ නිසා සම්පකාර වල ප්‍රාග්ධනීය සල්ලි නැහැ පුතේ. ඒක තමයි ලොකුම ගැටලුව ඒගොල්ලන්ට තියෙන්නේ. ඒක තමයි අර විවිධ ලාභ ලබන වැඩවල නිරත වෙන්නේ. ඒකට එක හේතුවක් නිසා. එහෙනම් මතක තියාගන්න පළවෙනි හේතුව තමයි සම්පකාර වල ප්‍රාග්ධනීය. පළවෙනි අවාසි. දෙවෙනි එක තමයි මේ සම්පකාර වල කියනවා පුතේ ප්‍රතිපත්ති කියලා සීන් එකක්. සමුපකාර ප්‍රතිපත්ති. අර මම කිව්වේ එංගලන්තේ තියෙනවා ඉගෙන සම්පකාර ආරම්භ කළේ. එහි තියෙනවා ලෝකයේ අන්තර්ජාතික සම්පකාර සංගමයක්. ලෝකයේ තියෙන හැම සම්පකාරයකටම බලපාන විදිහට නීති සකස් කරන සංගමයක් තියෙනවා. ඒගොල්ලන් හදලා තියෙන ප්‍රතිපත්ති සෙට් එකක්. ඒ ප්‍රතිපත්ති ලෝකයේ ඕන සම්පකාරයක් පිළිපදින්න ඕන. ප්‍රතිපත්ති සාර ධර්ම වගේ දේවල්. දැන් උදාහරණයක් ඔයගොල්ලන්ගේ තියෙනවා උදේට පාසල් යනකොට පන්ති යනකොට අම්මට තාත්තට වැඳලා යන්න ඕන. ඒක තමයි සාමාන්‍ය. සමහර ළමයි පන්ති ඇවිල්ලා අපිට වඳිනවා. අපිට වඳින්න ඕනේ නැහැ. අම්මට තාත්තට වැඳලා ඉන්න. අම්මගේ තාත්තගේ සල්ලි වලින් ඉන්නේ පන්ති එන්නේ. හරිද? අපි සල්ලි වලටනේ උගන්වන්නේ. අපිට වඳින්න එපා. සමහර අය අපිට වදිනවා අපිට එන ආදරේ දෙමව්පියන්ට බලිනවා. එහෙම කරන්න එපා. හරිද? දෙමව්පියන්ට බැනලා සල්ලි අරගෙන නේ රණ්ඩු කරගෙන පන්ති එනවා. ඇවිල්ලා බොරුවට අපිට වැඳලා අරව මෙහෙම කරලා යනවා. මම නම් කියන්නේ අපිට කිසි එහෙම වඳින්න ඕනේ නැහැ. ගෞරව කරන්න ඕනේ තමයි. නමුත් ඔය දෙමව්පියන් වදින්න නැත්නම් ඉතින් අපිට වදින්නගේ තේරුමක් නැහැ. දෙමව්පියන් වලට කන්න බොන්න දෙන්න. දෙමව්පියන් වලට පන්ති දෙන සල්ලි දෙන්න. ඉතින් මුලින්ම මේගොල්ලන්ට සලකලා. ඊට පස්සේ අනිත් අය සලකන්න. හරිද? අන්න ඒ වගේ ප්‍රතිසාරම් ධර්ම තියෙනවා. දෙමව්පියන්ට ගරු කිරීම. නේ වැඩිහිටියන්ට දකින්නකොට අපි කවුරු කෙනෙක් ළඟට එනකොට අපි වාඩි වෙලා ඉන්න පුටුවෙන් පොඩක් නැගිටලා ඒගොල්ලන්ට ගෞරව කරනවා. අන්න ඒ වගේ සාර ධර්ම සෙට් එකක් තියෙනවා. ඒවා හරි වටිනවා මිනිස්සුන්ට. මේ අධ්‍යාපනය කියන එකට වඩා අපේ ක්වොලිටිස් තියෙන්න ඕනේ. අපේ ජීවිතේ ලස්සන වෙන ක්වොලිටිස් තියෙනකොට. හරිද? එතකොට මේ සම්පකාර වල තියෙන පුතේ ප්‍රතිපත්ති. ජාත්‍යන්තර ප්‍රතිපත්ති. ලෝකේ මොන සම්පකාරය වුණත් ඒවා අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕනේ. එකක් තමයි අවංකභාවය. අනිත් එක ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. ඒ සම්පකාර ප්‍රතිපත්ති වල තියෙන හැමෝම බඳව ගන්න ඕනේ. ස්වේච්ඡාවෙන් කැමැත්තෙන් එනවා නම් කවුරු කෙනෙක් බඳව ගන්න ඕනේ. එනවාට හැමෝටම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙනවා. ඒක සම්පකාර ප්‍රතිපත්ති වල තියෙනවා. ඔය වගේ තව ගොඩක් ප්‍රතිපත්ති තියෙනවා. ඒක ඒ ලෙවල් වලදී ඔයගලන්ට උගන්වන්න. හරිද? සම්පකාර ප්‍රතිපත්ති මතම පිටා කටයුතු කරන්න ඕනේ. ඒක තමයි මේකේ තියෙන ඊළඟ අවාසිය. ඒක මුකුත් කරන්න බෑ සමහර වෙලාවට. සමූපකාරවල සමහර වෙලාවට වැඩ කරන්න යනකොට ප්‍රතිපත්ති කැඩෙනවා. ඒ නිසා කරන්න බෑ වැඩේ අල්ලලා දාන්න. ඒ නිසා සම්පකාර ප්‍රතිපත්ති මත පිටා කටයුතු කිරීමට සිදුවීමක් සම්පකාරවල තියෙන ප්‍රධාන අවාසියක්. එකක් ප්‍රාග්ධනයේ අනිත් එක ප්‍රතිපත්ති මත පිටා කටයුතු කිරීමට සිදුවීම. හරි. අපි වාසි ටික ලියාගත්තානේ. අපි ලියාගමු සමුපකාර ක්‍රමයේ අවාසි. සමුපකාර ක්‍රමයේ අවාසි. සමුපකාර ක්‍රමයේ අවාසි. ලියා ගන්න. එක ප්‍රාග්ධනයේ සීමිත වීම. එක ප්‍රාග්ධනයේ සීමිත වීම. සම්පකාර ක්‍රමයේ අවාසි වල ලියන්න එක ප්‍රාග්ධනයේ සීමිත වීම. ප්‍රාග්ධනයේ සීමිත වීම. දෙක එක ප්‍රාග්ධනයේ සීමිත වීම. දෙක සමූපකාර ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කිරීමට සිදුවීම. දෙක සමූපකාර ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කිරීමට සිදුවීම. සමූපකාර ප්‍රතිපත්ති මට්ටම කටයුතු කිරීමට සිදුවීම. සමූපකාර ප්‍රතිපත්ති මතම පිහිටා කටයුතු කිරීමට සිදුවීම. හරි. මේ බලන්න ඊළඟ එක. හරි. දැන් ඔන්න අපි සම්පකාර ගැන කතා කළේ. හොඳේ සම්පකාර ඉවරයි. ඔයා තේරුම් ගන්න ඕනේ සර් කියපු දේවල් ටික. මම පැහැදිලිවම කිව්වා සම්පකාරයක් කියන්නේ රජයට අයිති නැහැ. සම්පකාර කරන්නේ සමාජික සුබ සාධනය වෙනුවෙන්. ඉන්න ඕන අවම ගාන 10යි. සමුපකාර අපි ලියාපදිංචි කරන්න ඕනේ. ඒක ලියාපදිංචි කරන්න ඕනේ 1972 අංක 5 දරන සමුපකාර සමිති පනත යටතේ. ඒ වගේම සමුපකාරවල හැමෝටම තියෙන එක ඡන්ද බලයයි. ඒකට කියනවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය.
ඊළඟට හැමෝටම කැමැත්තෙන් සමාජිකත්වය ගන්න පුළුවන්. අපි ඒකට කියනවා විවෘත හා ස්වේච්ඡා විවෘත සමාජිකත්වය කියලා. ඊළඟට මේ සම්ප්‍රකාර කරන්නේ සමාජික සුබ සාධනීය වෙනුවෙන් ඔය ටික අපි කිව්වා. ඊට පස්සේ අපි ඒකේ ලක්ෂණ ටික කතා කරලා වාසි අවාසි ගැන කතා කරලා අපි කෝ වාසි තමයි සමාජික සුබ සාධනීය වෙනුවෙන් කටයුතු කරනවා. මේ සමූපකාර වලට රජයේ අනුග්‍රහය පරිත්‍යාග ලැබෙනවා. ඒක වාසියක්. ඊළඟට කිව්වා සම්ප්‍රකාර වල අතිරික්තයක් આવොත් ඒක සමාජිකයන් අතර බෙදලා දෙනවා. ඒක වාසියක්. ඊළඟට අපි කතා කළා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්. හැමෝටම සමාන පාලනයක් තියෙනවා. ඒක වාසියක්. ඊළඟට ඕනම කෙනෙක්ට සමාජිකත්වය ගන්න පුළුවන් විවෘත සමාජිකත්වය ඒක වාසියක්. අවාසි වලට කිව්වා මේ සම්ප්‍රදාය වලට සල්ලි නෙමෙයි. ප්‍රාග්ධනෙ හිඟයි. ප්‍රාග්ධනෙ සීමිතයි. ඒ වගේම ප්‍රතිපත්ති දෙනවා සමූහකාර ප්‍රතිපත්ති ඒව මතම පීඩා කටයුතු කරන්න වෙනවා. ඒ නිසා ඒක ප්‍රධාන අවාසියක්. හරි. ඊළඟට අපිට තියෙන තව එක ව්‍යාපාර වර්ගයයි පෞද්ගලික අංශය ඉවරයි. මම අන්තර කෙටියෙන් ඒක අවසන් කරනවා. ඒක වැඩි කතාවට ලක් වෙන ව්‍යාපාර සංවිධාන වර්ගයක් නෙවෙයි. සමිති සංවිධාන. ඔයගොල්ලන් දන්නවා සමිති සංවිධාන. ඔය කාන්තායගේ තියෙන කුලගණ සමිති, වනිතා සමිති. ඊළඟට තරුණ කටයුතු සමිති තියෙනවා. ගමේ තියෙන පොඩි ළමයි එකතු වෙලා හදාගන්න ක්‍රීඩා සමාජ. ගමේ තියෙන අවමංගල්‍ය ආධාර සමිති. ඔන්න ඔය වගේ සමිති සංවිධාන තියෙනවා. ගමේ අවුරුදු උත්සවය කරන්නේ ගමේ තරුණ කැල විසින් එකතු හදාගත්ත ක්‍රීඩා සමාජයෙන් වෙන්න පුළුවන්. ගමේ දන්සල කරන්නේ සමහර විට අවමංගල්‍ය ආධාර සමිතියෙන්. නැත්නම් ගමේ තියෙන තවත් මොකක් හරි බෞද්ධ සමිතියක් වෙන්න පුළුවන්. එක සමිති තියෙනවා නේද? උදාහරණයක් ගත්තොත් එහෙම විල්පත්තුව සුරකීමේ සංගමය ඔය වගේ එක ඒවා තියෙනවා. හරි. අහගන්නකො. පළවෙනි දේ තමයි මේ සමිති සංවිධාන කියන්නේ පෞද්ගලික අංශයට අයිති එකක්. මේක අපේ පෞද්ගලිකව මිනිස්සු එකතු වෙලා තමයි හදන්නේ. ඒක රජයට අයිති එකක් නෙවෙයි. මේකේ තියෙන විශේෂත්වය තමයි මේක ලාභ අරමුණක් නැතුව කරන්නේ. ගමේ තියෙන ක්‍රීඩා සමාජයේ තරුණ සමිතිය දැන් ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් රතු පුරුෂ සංවිධානය ලංකාවේ තියෙන සිංහ සමාජය ලියෝ ක්ලබ් මේ වගේ දේවල් වල ලාභ අරමුණක් නැහැ. මේවා පෞද්ගලික අංශයට අයිති ලාභ අරමුණක් නැහැ. රටේ තියෙන යහපත් දෙයක් නගා සිටවීම තමයි මේකේ අරමුණ. එක්ක ක්‍රීඩාව දියුණු කිරීම. ගමේ ඉන්න ළමයින්ට ක්‍රීඩා කරන්න උදව් කරනවා. ඒවට පරිසරය සුරකීම. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය වගේ දේවල් රටින් තුරන් කිරීම. එහෙම නැත්නම් කාන්තාවන්ගේ අයිතීන් සුරකීම. කාන්තා සංවිධාන. හරි භයානකයි. හරිද? ඒ වගේ දේවල් තියෙනවා. එතකොට මේවෙන් කරන්නේ මුතේ රටේ තියෙන යම් දෙයක් දිරිමත් කරන සාර ධර්ම වගේ අපි කියන වැදගත් දේවල් ක්‍රීඩාව දියුණු කරන සෞඛ්‍ය මිනිසුන්ට ලබා දෙනවා පරිසරය සුරකිනවා අන්න ඒ වගේ රටේ තියෙන යහපත් දෙයක් ප්‍රවර්ධනය කරන එක තමයි මේ සමිති සංවිධාන වල අරමුණ. ඒවට එක එක දේවල් එක එක සමිති සංවිධාන තියෙනවා. එක නම් වලින් තියෙනවා. හරිද? සමහර වෙලාවට ගත්තාම වෘත්තීය සමිති විදිහට ආදානයක් තියෙනවා. නේ? දැන් උදාහරණයක් අපිට තියෙනවා ඇප්ලා කියලා එකක්. අපේ තියෙන වෘත්තීය දේශකවරුන්ගේ සංගමය. ලංකාවේ ටියුෂන් කරන ගොඩාක් ගුරුවරු ඒකට සම්බන්ධ වෙලා ඉන්නවා. දැන් කඩුවෙල ආසනය ගත්තොත් කඩුවෙල ආසනයේ සභාපති තමයි ගීතාංශ. මං හිතන්නේ බහණ්ඩාගාරිකයා මේ කවුද අපේ යුගාන්ත සර්. ඒ දෙන තමයි ඉන්නේ. ඒකේ සම්බන්ධ වෙලා. මමත් මේ ළඟදී තමයි ඒක සමාජිකත්වයේ ගත්තේ. කාන්තාවෙක් කියන කාන්තා සංවිධාන වහා ගිනියවිලෙන සුළු. ඔව් ඉතින් කාන්තාවන්ට හිංසනයක් කරොත් වහා ගිනියවිලෙන ඉක්මනටම ගියේ. හරි බලන්නකෝ. හරි අහගන්න. පුතේ සමිති සංවිධාන කියන්නේ එහෙනම් ප්‍රධාන දේවල් දෙකයි ඔයාලට මතක තියාගන්න තියෙන සමිති සංවිධාන සම්බන්ධව. මේවා ගැන වැඩි කතා කරන්නෙම නැහැ. හරිද? පොඩි දේවල් දෙකක් මතක තියාගන්න. එකක් මේක පෞද්ගලික අංශයට අයිති අනිත් එක ලාභ අරමුණක්. ඔය උදාහරණ දෙක තුනක් තියෙන ක්‍රීඩා සමාජ ඊළඟට රතු පුරුෂ සංවිධානයේ අවමංගල්‍ය ආධාර සමිති වනිතා සමිති ඔය වගේ කීපයක් මතක තියාගන්න. හරි ලියාගන්න එහෙනම්. ලියන්න සමාජික සුබ සාධනය සමාජික සුබ සාධනය ප්‍රජා සේවා කියන්නේ ජනතාවට සේවාවක් සපයන දේවල් තියෙන්නේ. අර මම කිව්වේ පරිසරය සුරැකීම ඊළඟට කාන්තාවන්ගේ අයිතීන් සුරැකීම
ඊළඟට අවමංගල්‍ය ආධාර කටයුතු වල උදව් උපකාර කිරීම අන්න වගේ ප්‍රජා සේවා. එයා ගන්න සමාජික සුබ සාධනීය ප්‍රජා සේවා පදනම් කරගත් සමාජ සුබ සාධන අරමුණින් පවත්වාගෙන යන 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 ව්‍යාපාර සංවිධාන විශේෂයක් සමිති සංවිධාන වේ. ව්‍යාපාර සංවිධාන විශේෂයක් සමිති සංවිධාන වේ. ආයෙත් අහන්න සමාජික සුබ සාධනයේ ප්‍රජා සේවා පදනම් කරගත් ඒවා අරමුණු කරගෙන එතනින් තමයි මිනිස්සුන්ට සේවයක් සපයනවා කියන චේතනාවෙන් තමයි පටන් ගන්නේ. මිනිස්සුන්ට මෙන්න මේ සේවය සපයනවා. ක්‍රීඩාව දියුණු කරනවා. සෞඛ්‍ය ලබා දෙනවා. නැත්නම් පරිසරය ආරක්ෂා කරලා දෙනවා. නැත්නම් මිනිස්සුන්ට බෞද්ධ කටයුතු වලට උදව් කරනවා. ඔන්න වගේ මොකක් හරි සමාජිකයන්ගේ සුබ සාධනය හරි ප්‍රජා සේවා හරි සැපයීම පදනම් කරගත් හරිද? පදනම් කරගත් ලාභ අරමුණු කරගත්තේ නැති ව්‍යාපාර සංවිධාන. බලන්න දී නැත්නම් ආයෙ ලියා ගන්න. සමාජික සුබ සාධනයේ ප්‍රජා සේවා පදනම් කරගත් සමාජ සුබ සාධනය අරමුණු කරගත් නැත්නම් අරමුණින් පවත්වාගෙන යන ව්‍යාපාර සංවිධාන විශේෂය සමිති සංවිධාන වේ. ව්‍යාපාර සංවිධාන විශේෂය සමිති සංවිධාන වේ. උදාහරණ ලියන්න. බෞද්ධ සංගමයේ ඊළඟට අවමංගල්‍ය ආධාර සමිති අවමංගල්‍ය ආධාර සමිති ක්‍රීඩා සමිති ඔය වගේ දේවල්. අවමංගල්‍ය ආධාර සමිති ක්‍රීඩා සමිති ළමා සමාජ හරි වැඩි ඉවරයි. දැන් අපි පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන වර්ග ඔක්කොම ඉවරයි. මොකද පෞද්ගලික අංශය ඉවරයි. පෞද්ගලික අංශයේ පට්ටගාන ඉන්නේ. තනි පුද්ගල කතා කරා හවුල් කතා කරා සමාගම් කතා කරා සමූපකාර සමිති කතා කළා සමිති සංවිධාන ගැන කතා කළා. මේ තුනම ලාභ අරමුණින් කටයුතු කරන ඒවා මේවායේ ලාභ අරමුණක් නෙවෙයි. අපි අද දවසේ කතා කරපු සමූපකාරවලත් දැන් කතා කරපු සමිති සංවිධානවලත් ලාභ අරමුණක් නැහැ. අපි පසුගිය දවස්වල කතා කරපු තනි පුද්ගල හවුල් සමාගම් කියන ව්‍යාපාර වැඩ කරන්නේ ලාභ අරමුණින්. හරිනේ. හරි. දැන් අපි යන්න හදන්නේ පුතේ රජයේ පැත්තට. රජයක් ව්‍යාපාර කරනවනේ. රජය කරන ව්‍යාපාර ගැන කතා කරලා තමයි දැන් යන්නේ. රාජ්‍ය අංශයේ ව්‍යාපාර. රාජ්‍ය අංශයේ ව්‍යාපාර වර්ග ගැන කතා කරන්නේ. ඒ අර්ථයෙන් මම මුලින්ම කතා කරනවා රාජ්‍ය සංස්ථා. මේ ගොඩක් අය පැටලෙන ව්‍යාපාර. රාජ්‍ය සංස්ථා මොනවද රාජ්‍ය සංස්ථා කියන්නේ? ඔයා දන්නවා රාජ්‍ය සංස්ථා කිව්ව ගමන් කෙලින්ම රජයටයි කියලා එකයි කියන දෙයක් නැහැ. නමේම තියෙනවනේ රාජ්‍ය කියලා. රාජ්‍ය කියන්නේ රජයටයි. හරි. එතකොට රාජ්‍ය සංස්ථා කරන්නේ ලාභ ලබන අරමුණින්ද? නැහැ. රාජ්‍ය සංස්ථා කරන්නේ ලාභ ලබන අරමුණින් නෙවෙයි. රාජ්‍ය සංස්ථා කරන්නේ ජනතාවට සේවා සැපයීමේ අරමුණින්. මහ ජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපයන අරමුණින් තමයි රාජ්‍ය සංස්ථා කරන්නේ. හරිද? මේ රාජ්‍ය සංස්ථා කියලා කියන්නේ පුතේ සමාගම් පනත යටතේ හැර වෙනත් පනතක් යටතේ වෙනත් නීතියක් යටතේ සමාගම් පනත නෙවෙයි. සමාගම් පනත යටතේ හැර
වෙනත් නීතියක් යටතේ ලියාපදිංචි කළ තියෙන ව්‍යාපාර සංවිධාන වර්ගයක්. හොඳේ. එතකොට රජයට තමයි මේකේ අයිතිය තියෙන්නේ. එතකොට ඔයා මට කියන්න මේ රාජ්‍ය සංස්ථාවල අයිතිය ගත්තොත් මේ අයිතියෙන් 100%ක්ම රජයට අයිතිද නැද්ද? 100%ක්ම රජයට අයිතිද නැද්ද? අන්න මුලින් මේක කියන්න. මම අහන්නේ රාජ්‍ය සංස්ථාවක් ගත්තහම ඒ රාජ්‍ය සංස්ථාවක අයිතිය සම්පූර්ණයෙන්ම රජයට අයිතිද නැත්නම් එහෙම නැත්නම් පෞද්ගලික අංශයකට අයිතිද? ඔව් 100%ක්ම අයිති නෑ පුතේ. 100%ක්ම අයිති නෑ. සමහර ඒවා තියෙනවා පූර්ණ අයිතිය තියෙනවා. සමහර ඒවා පූර්ණ අයිතිය තියෙනවා. හැබැයි සමහර ඒවා පෞද්ගලික අංශයක් සම්බන්ධ වෙලා ඉන්නේ. පෞද්ගලික අංශයක් සම්බන්ධ වෙලා ඉන්නේ. හැබැයි අයිතියෙන් වැඩි කොටස තියෙන රජයට. පූර්ණ අයිතිය හෝ අයිතියෙන් වැඩි කොටසක් රජයට තියෙනවා. ආයෙත් අහන්න උදේ රාජ්‍ය සංස්ථාවක් ගත්තාම රාජ්‍ය සංස්ථාවක සම්පූර්ණම අයිතිය රජයට තියෙන අවස්ථා තියෙනවා. හැබැයි සම්පූර්ණම තියෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. පෞද්ගලික අංශයට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම තියෙනවා. දැන් උදාහරණයක් ගත්තාම අපි ගත්තොත් එහෙම ඔය එක සංවිධාන තියෙන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වගේ සමහර වෙලාවට ෂෙයාර්ස් පෞද්ගලික අංශය අරගෙන තියෙනවා. හරිද? රූපවාහිනී සංස්ථාව එහෙම තියෙනවා. ආගන්නකො එයා ගන්න. හොඳට ආගන්න. රාජ්‍ය සංස්ථා කියන්නේ රජයට අයිති ව්‍යාපාර සංවිධාන වර්ගයක්. ඒක කිසි අවුලක් නැහැ. හැබැයි රජයට අයිති කියන එකේ තේරුම හරි රජයට අයිති කියන එකේ තේරුම 100%ක්ම රජයට අයිති විය යුතුමයි කියන එක නෙවෙයි. සමහර ව්‍යාපාර තියෙනවා 100%ක් රජයට අයිති. සමහර ඒවා අයිතිය රජයටත් තියෙනවා පෞද්ගලික අංශයටත් තියෙනවා. හැබැයි මොනවා වුණත් වැඩි කොටස තියෙන රජයට. පාලනය කරන්නේ කවුද එහෙනම්? පාලනය කරන්නේ කවුද එහෙනම්? පාලනය කරන්නේ රජය. රජය තමයි පාලනය කරන්නේ. මොකද අයිතියෙන් වැඩි කොටස තියෙන රජයටනේ. රජයට ඕන විදිහට තමයි පාලනය කරන්නේ. හොඳට මතක තියාගන්න. ඔන්න ඔය ටික මතක තියාගත්තා නම් මේක වැඩි කොට දාගන්න පුළුවන්. තව විශේෂ දෙයක් තියෙනවා. මේ රාජ්‍ය සංස්ථාවල තියෙන විශේෂම දෙයක්. ඒ තමයි අපි මේවා ගොඩක් වෙලාවට රාජ්‍ය සංස්ථා කියලාම හඳුන්වන්නේ නැහැ. තව එක නම් තියෙනවා. මොනවද තියෙන නම්? රාජ්‍ය සංස්ථා වලට අන්න හරියි. මණ්ඩලය කියලා කියනවා. මණ්ඩලය. මේ ඇයි විදුලි බල මණ්ඩලය? නේ? විදුලි බල මණ්ඩලය, ජාතික ජල ප්‍රවාහන මණ්ඩලය, නේ? ගමනාගමන මණ්ඩලය, රංගමේ මණ්ඩලය කියලා තියෙනවා. මණ්ඩලය. තව මොනවද තියෙන්නේ? කාර්යාංශය තියෙනවා. කාර්යාංශය, සේවා නියුක්ති කාර්යාංශය. අධිකාරිය තියෙනවා. අධිකාරිය. නේ? දැව අධිකාරිය, ඖෂධ අධිකාරිය, ඒ වගේ එක තියෙනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කොමිසම, මානව හිමිකම් කොමිසම, ඊළඟට තවුණක් තියෙනවා. රාජ්‍ය නීතිගත සංස්ථා. රාජ්‍ය නීතිගත සංස්ථා කියලා තියෙනවා. රාජ්‍ය නීතිගත සංස්ථා. ඔන්න ඔය වගේ විවිධ නම් තියෙනවා. එහෙනම් මතක තියාගන්න නමින් හොයාගන්න පුළුවන් ඔයාට මේක මොකක්ද කියලා. දෙපාර්තමේන්තු කියන්නේ නෑ බං කොල්ලෝ. දෙපාර්තමේන්තු කියන්නේ වෙනම එකක්. ඒක අපි මේකෙන් පස්සේ අද කතා කරමු. දෙපාර්තමේන්තු. ඒක වෙනම ව්‍යාපාර වර්ගයක්. දෙපාර්තමේන්තු කියන්නේ. අහගන්න හොදට වැඩි ඉවර ගන්න. රාජ්‍ය සංස්ථා, මණ්ඩලය, කාර්යාංශය, අධිකාරිය, කොමිසම, රාජ්‍ය නීතිගත සංස්ථා 9 අගට ඔය වගේ කෑල්ලක් තියෙනවා නම් ආයි හිතන්න දෙයක් නැහැ. ආයි දුක් වෙන්න දෙයක් නැහැ. කෙලින්ම තේරුම් ගන්න එක රාජ්‍ය සංස්ථාවක් කියලා. හොඳට තේරුම් ගන්න. ඉතින් 9 අගට මේ කෑල්ල තියෙනවා නම් කෙලින්ම රාජ්‍ය සංස්ථාවක්. හරි. එහෙනම් රාජ්‍ය අංශයේ පළවෙනි ව්‍යාපාර වර්ගය තමයි රාජ්‍ය සංස්ථා. රාජ්‍ය සංස්ථා කියන්නේ මොනවද? සමාගම් පනත යටතේ නෙවෙයි වෙනත් පාර්ලිමේන්තු පනතක් හරි වෙනත් නීතියක් යටතේ හරි තමයි මේක සංස්ථාපනය කළා තියෙන්නේ. කියන්නේ ලියාපදිංචි කරලා තියෙන්නේ සමාගම් පනත හැර වෙනත් පනතක් යටතේ. එතකොට මේක අයිතිය සම්පූර්ණයෙන්ම රජයට තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අයිතියෙන් වැඩි කොටසක් රජයට තියෙන්න පුළුවන්.
පාලනය කරන්නේ රජය විසින්. පාලනය කරන්නේ රජය විසින්. එතකොට මේ රාජ්‍ය සංස්ථා අපි කරන්නේ ගොඩක් වෙලාවට මහ ජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපීමේ අරමුණින්. ඒක තමයි මේගොල්ලන්ගේ ප්‍රධාන අරමුණ. මෙන්න මේ වගේ විවිධ නම් මේ රාජ්‍ය සංස්ථාවක අගට එදෙනවා. ඒ නිසා අපිට නමින් රාජ්‍ය සංස්ථාව හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. එහෙනම් අපි ලියාගමු. ලියාගන්න රාජ්‍ය සංස්ථා කියන එකට අපි ඔයාලට කියනවා ඉංග්‍රීසියෙන් ස්ටේට් කෝපරේෂන්ස් කියලා වුණා. රාජ්‍ය සංස්ථා. රාජ්‍ය සංස්ථා. සමාගම් පනත යටතේ හැර සමාගම් පනත යටතේ හැර සමාගම් පනත යටතේ හැර සමාගම් පනත යටතේ හැර වෙනත් නීතියක් යටතේ සමාගම් පනත යටතේ හැර සමාගම් පනත යටතේ හැර වෙනත් නීතියක් යටතේ සමාගම් පනත යටතේ හැර වෙනත් නීතියක් යටතේ සංස්ථාපනය කළ සංස්ථාපනය කියන්නේ ලියාපදිංචිය සංස්ථාපනය කළ पूर्ण අයිතිය හෝ සම්පූර්ණ අයිතිය හෝ पूर्ण අයිතිය සම්පූර්ණයෙන් पूर्ण අයිතිය හෝ අයිතියෙන් වැඩි කොටසක් රජයේ සතු වන අයිතියෙන් වැඩි කොටසක් රජයේ සතු වන पूर्ण අයිතිය හෝ අයිතියෙන් වැඩි කොටසක් රජයේ සතු වන ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් राज्य संस्थावी व्यापार संविधान क्रमයක් राज्य संस्थावी හරි මට කියන්න පැහැදිලිව මේ බලන්න දැන් මාත් එක්ක මතක තියාගමු රාජ්‍ය සංස්ථා කියන එකේ නිර්වචනේ මෙන්න රාජ්‍ය සංස්ථා දරා ගන්න සමාගම් පනත යටතේ හැර ඔළුවට ගන්න හිතින් හිතන්න සමාගම් පනත යටතේ හැර ඉතින් සමහර ළමයි පාඩම් කරන ගත්තා මේ සමාගම් පනතේ යටතේ හැර වෙනත් නීතියක් යටතේ සංස්ථාගත කරන ලද පූර්ණ අයිතිය හෝ අයිතිය වැඩි කොටසක් රජයේ සතු වන ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් රාජ්‍ය සංස්ථාවේ කොහොම මතක තියාගන්න බෑ හිමින් පාඩම් කරන්න හිතට අරගෙන පාඩම් කරන්න මේ සමාගම් පනත යටතේ හැර කියන්නේ සමාගම් පනත අයිති නෑ ඔයා හිතින් හිතන්න ඕනේ හැම දෙයක්ම පාඩම් මම කියන හැම විෂයක්ම පාඩම් කරන විදිය සමහරව ඉගෙන ගන්න ඒකට ඉගෙන ගන්න දන්නෙත් නෑ ඉගෙන ගන්න විදිය දන්නේ ඒ කියන්නේ ප්‍රශ්නේ ඔක්කොම වැඩි මෙහා ගන්න සමාගම් පනත යටතේ හැර කියන්නේ සමාගම් පනත නෙවෙයි හරිද වෙනත් නීතියක් යටතේ වෙන මොනවා හරි නීතියක් යටතේ සංස්ථාපනය කරන ලද ඒ කියන්නේ ලියාපදිංචි කරලා තියෙනවා. එහෙනම් සමාගම් පනත නැතුව වෙන මොකක් හරි නීතියක් යටතේ ලියාපදිංචි කරලා තියෙන පූර්ණ අයිතිය හෝ අයිතියෙන් වැඩි කොටසක්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම රජයට අයිති වෙන්න පුළුවන්. නැත්නම් අයිතියෙන් වැඩි කොටසක් රජයට අයිති වෙන්න පුළුවන්. වෙන ව්‍යාපාර සංවිධාන ක්‍රමය තමයි මේ රාජ්‍ය සංස්ථා කියන්නේ. ඊට පස්සේ ආඩ පුළුවන් නිර්වචනය හදාගන්න. හරිද? හරි ඊළඟට තරුවක් දාලා ලියා ගන්න මේක යටතේ තරුවක් දාලා ලියා ගන්න පළයන්යන් තරුවක් දාලා ලියා ගන්න පොදු හෝ විශේෂ පාර්ලිමේන්තු පනතක් යටතේ 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 සංස්ථාපනය කරන මෙම ආයතන සංස්ථාපනය කරන මෙම සංවිධාන පොදු හෝ විශේෂ පාර්ලිමේන්තු පනතක් යටතේ සංස්ථාපනය කරන ඒ කියන්නේ ලියාපදිංචි කරන මෙම සංවිධාන
මෙම සංවිධාන ලියාගන්න ක්‍රමාදාලා මෙම සංවිධාන රාජ්‍ය සංස්ථා ක්‍රමාදාලා ලියන්න. राज्य संस्था राज्य नीतिगत संस्था कोमिसम मंडलय कार्यांशय अधिकारिय लियागन පොදු හෝ විශේෂ පාර්ලිමේන්තු පනතක් යටතේ සංස්ථාපනය කරන මෙම සංවිධාන राज्य संस्था राज्य नीतिगत संस्था कोमिसम कार्यांशय अधिकारिय मंडलय ये वගේ විවිධ නම් තියෙනවා යන නම් වලින් හඳුන්වනු ලබයි 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 හරි උදාහරණ කීපයක් ලියා ගන්න ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එක එක නම් වලට උදාහරණ කීපයක් ලියා ගමු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව राज्य औषध राज्य औषध लियाने එහෙමද වැරදිද ඉංග්‍රීසි මතකත් නෑ औषध लियाने එහෙමද කොම්බුවක් නෑස්ත राज्य औषध नीतिगत संस्था नीतिगत संस्था मानव हिनिकम कमीशन मानव हिनिकम कमीशन कृषि रक्षण मंडले मंडले के नाम होता है कि विद्युत बल मंडले कृषि रक्षण मंडले ඊළඟට विदेश सेवा नियुक्ति कार्यांश विदेश सेवा नियुक्ति कार्यांश वराय अधिकारी ඔය වගේ එක එක නම් තියෙනවා ඒවා ලියා ගන්න අවශ්‍යයි උදාහරණ වලට විභාගයේ අහන ඔය කියන නම් මෙහෙම මතක තියාගන්න ඕනේ කෙටි ප්‍රශ්න පත්‍රෙත් අහලා තියෙනවා දෙවෙනි කොටසෙත් ලියන්න දෙන්න පුළුවන්. නමින් අල්ල ගන්න පුළුවන් රාජ්‍ය සංස්ථා. නමින් අපිට පුළුවන් රාජ්‍ය සංස්ථා හඳුනා ගන්න. राज्य औषध नीतिगत संस्था मानव हिनिकम कमीशन कृषि रक्षण मंडले विदेश सेवा नियुक्ति कार्यांश वराय अधिकारी මේ වගේ විවිධ නම් තියෙනවා. හරි. මේ බලන්න. රාජ්‍ය සංස්ථා ක්‍රමයේ ලක්ෂණ බලමු අපි. ලක්ෂණ राज्य संस्था क्रमे लक्षण पलवेनी लक्षणे तमයි ඔය ව්‍යාපාර ලාභ ලාභ ලබන අවස්ථා තියෙනවා මේගොල්ලන්ගේ අරමුණ ලාභ ලැබීම නෙවෙයි නමුත් ලාභ ලබන අවස්ථා හතරක් තියෙනවා රූපවාහිනී සංස්ථාවේම ලාභයි ටීවී එකක් දාලා කොච්චර වෙනවද රූපවාහිනී සංස්ථා ඒව ලාභයි ඊළඟට ඖෂධ नीतिगत औषध राज्य औषध नीतिगत संस्था ये वह लाभ है औषध विज्ञान वाले लाभ है ये वह लाभ है लाभ लाभन अवस्था थी पलवेनी लक्षणे අපි දැන් කතා කරන්න යන්නේ රාජ්‍ය සංස්ථා ක්‍රමය පළවෙනි එක තමයි අපි කියනවා අයිතිය හා පාලනය කවුරු සතුද රජයේ සතු අයිතිය සහ පාලනය අපි කියනවා රජයේ සතුයි කියලා. හැබැයි මතක තියාගන්න විභාගයේ ඔයාව අන්දන්න හරිද? විභාගයේ ඔයාව අන්දන්න මෙහෙම කියන්න පුළුවන්.
මොකද්ද කියන්න පුළුවන් විභාගය වෙලාව අන්දන්න. ඔයාව අන්දන්න විභාගය කියන්න පුළුවන් මෙන්න මෙහිම. සම්පූර්ණ අයිතිය රජයේ සතු වන ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් ලෙස රාජ්‍ය සංස්ථා හැඳින්වේ. රාජ්‍ය සංස්ථා යන පූර්ණ අයිතිය රජයේ සතු වන ව්‍යාපාර සංවිධාන ක්‍රමය. ඒක ඇත්ත නෙවෙයි. ඒක වැරදි. පූර්ණ අයිතිය හැමතිස්සෙම නැහැ. පූර්ණ අයිතිය තියෙන වෙලාවලුත් තියෙනවා, අයිතිය නැති වෙලාවලුත් තියෙනවා. වෙන්න පුළුවන්. දැන් සමහර ව්‍යාපාර බංකොලොත් තත්ත්වයට පත් වෙලා තියෙනවා. ගමනාගමන මණ්ඩලේ, විදුලි බල මණ්ඩලේ නම් ලාභ ලබනවා. නමුත් ඒගොල්ලෝ ලාභ ලැබුවත් ඒගොල්ලන්ට සල්ලි නැහැ. සමහර වෙලාවට ඒගොල්ලන් විදුලි බලය වෙනුවෙන් සමහර ආයතන වලින් මුදල් ලැබිලා නැහැ ඒගොල්ලන්ට. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. හරිද? රාජ්‍ය තෙල් සංස්ථා ලාභ. ඒව ලාභ ලබන ව්‍යාපාරක් තියෙනවා. ලාභ නොලබන කියන්නේ මේගොල්ලන්ගේ අරමුණ ලාභ ලැබීම නෙවෙයි. නමුත් ඒගොල්ලන්ට ලාභ ලැබෙන තැනක් තියෙනවා, ලාභ නොලබන තැනක් තියෙනවා. ඒකනේ කියන්නේ මේ රාජ්‍ය සංස්ථා පෞද්ගලීකරණය කරන්න ඕනේ කියන්නේ. දැන් සමහර රජයන් කියන්නේ මේ රජයේ ව්‍යාපාර විකුල දාන්න ඕනේ කියලා පෞද්ගලික අංශෙට. ඒක ඇත්ත. මොකද මේවැ සමහර ඒවා සේවකයෝ වැඩි. දැන් බලන්න විදුලි බල මණ්ඩලේ පට්ට යන සේවකයෝ ඉන්නවා. ගමනාගමන මණ්ඩලේ ළංගමේ පාඩු ලබන්නේ ඇයි? ළංගමේ පාඩු ලබන්නේ සාමාන්‍යයෙන් ළංගමේ පාඩු ලබන්න හේතු මෙන්න මේකයි. මේ බලන්න. සාමාන්‍ය පුතේ බස් එකක ඉන්නේ එක කොන්දොස්තරයි එක ඩ්‍රයිවරුනේ. එතකොට දෙන්නයි සේවකයෝ. එතකොට ලංකාවේ හිතන්න නිකන් හිතන්න බස් 10000ක් තියෙනවා කියන බස් 10000ක් තියෙනවා නම් කොන්දොස්තරලා ඩ්‍රයිවර්ලා ඔක්කොම කීයක් ඉන්න ඕනේ? 20000ක් නේ දල වශයෙන් ඉන්න ඕනේ. හැබැයි ඉතින් හැමෝටම හැමදාම ඉන්න බෑනේ. ටිකක් වැඩිපුරක් ඉන්න බෑ. අපි හිතමු 30000ක් 40000ක් හිටියා කියලා. කීයක් විතර ඉන්නවද? ඉන්නවා පුතේ මේවැ 80000ක් විතර. 80000ක් විතර ඉන්නවා සේවකයෝ. මම මේ කතා කරේ බස් 10000කට 80000ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා. එක බස් එකකට 8 දෙනෙක් විතර ඉන්නවා. ඉතින් උන් ටිකම ගියාම ඇති. වෙන අමුතුවෙන් නගින්න ඕනේ නැහැ ටිකට් කඩාගෙන. උන් ටිකම ගියාම ඇති. ඔයාලා බලන්න බොරුද කියලා. ඔය ළංගමේ ගොඩක් අය කරන්නේ මොකද්ද? ඩිපෝ වලට වෙලා ක්‍රිකට් මැච් ගහනවා. ඩිපෝ එකේ කරලා ක්‍රිකට් මැච් ගහනවා. හරි. අපේ යාළුවෝ සමානලට යනවා ඩිපෝ එකේ ක්‍රිකට් ගහන උන්ත් එක්ක. සමාන සෙල්ලම් වල ඉස්සර පොඩි කාලේ. ඊළඟට ඕමි බලනවා. කාඩ් පැක් වල සෙල්ලම් කරනවා. කැරම් ගහනවා. දාන් අඳින ඕවා තමයි කරන්නේ. නිදා ගන්නවා ඩිපෝ වලට වෙලා. ඔච්චරයි. වෙන මොකුත් නැහැ. සමහර වෙලාවට කරන්න දෙයක් නැහැ. මතකද ඒ වගේ සේවක අතිරික්තතා නිසා තමයි මේ ළංගම පාඩු වෙලා තියෙන්නේ. ඇයි මොකද වෙන්නේ? ඡන්ද කාලේදී රස්සා දෙන්නම් කියලානේ මිනිස්සුන්ව යොදා ගන්න ඡන්ද පෝස්ටර් ගහන්න පෙළපාලි යන්නේ. ඒවට ඡන්ද කාලේ පොරොන්දු වෙනවා රස්සා දෙන්නම් කියලා. ඉතින් ගොඩක් මිනිස්සු උගත් මිනිස්සු නෙවෙයි ඔය පෝස්ටර් ගන්න උගත් අය නෙවෙයි. ඉතින් දෙන්න තියෙන රස්සා තමයි ළංගමේට දානවා, වරායට දානවා, අරහිට දානවා, මෙහෙට දානවා. දැම්මම පස්සේ සේවකයෝ වැඩි. ඉතින් අවසානයේ නිකම් පඩිය වල ආයතන බංකොලොත් වෙනවා. හරි. IMF එකේ ණය ගන්න නැත්තේ ඇයි? IMF එක කියලා කියන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලනේ. නේ? International Financial Funds. හරිද? එතකොට ඕකෙන් ණය ගන්න නැත්තේ ණය ගන්න නැති හේතුව තමයි ඕකෙන් ණය ගන්න කියොත් ඒගොල්ලෝ මොද්දේසි දානවා. දැන් මේ බලන්න. දැන් ඔයා බංකොලොත් වෙන්න ආසන්නයි. දැන් ඔයා බංකොලොත් වෙන්න ඔන්න වෙන්නේ ඉන්නේ. හිතන්නකො නිකන්. මෙතන ඉන්න ළමෙක් ඉන්නවා. ඒ ළමයා බංකොලොත් වෙන්න ඔන්න වෙන්න. එයා මගෙන් ණයක් ඉල්ලනවා. මට දැන් මෙන්න සල්ලි. ඔයා ඕන එකක් කරගන්න. මට මෙන්න මේ කාලෙදී. එහෙම කියන්න බෑ. මොකද මම දන්නවා මේ සල්ලි දැන් මට ලැබීමේ සම්භාවිතාවය නැහැ. එහෙනම් මම සල්ලි දෙනවා නම් කොන්දේසි දානවා නේ. සල්ලි දෙනවා හොඳේ. ඔයා මේ අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්න බෑ. ඒක වියදම් කරලා අවුෙන්න එපා. මරවට මේවට කෑම් බීම වලට වියදම් කරන්න බෑ. අදාළ වැඩේ විතරක් කරන්න. හරිද? ගමන් බිමන් යනවා නම් මේකෙන් පාවිච්චි කරන්න පුළුවන් 10%යි. හරිද? මේ සල්ලි වලින් කාටවත් අරව මේවා දෙන්න එපා. හරිද? අන්න ඒ වගේ මම වල කොන්දේසි දාලා තමයි දෙන්නේ. මොකද ඔයා මේ සල්ලි ආයි ජොලි කරලා අරව මේවා කරොත් එහෙම ඉවරයිනේ. ඒ නිසා IMF එකත් ඒ වගේ. අපි දැන් බංකොලොත් වෙන්න ආසන්නයිනේ. ඒ නිසා අපිට සල්ලි දෙනකොට අනිවාර්යයෙන්ම කොන්දේසි දාන්න. ඔය දාන කොන්දේසි වල ගොඩක් කොන්දේසි වෙනවා. උදාහරණයක් රාජ්‍ය සේවකයෝ බදවා ගන්න බෑ. ඒගොල්ලන්ගෙන් අවසරයක් නැතුව බදව ගන්න බෑ. යම් කාලයක් යනකම් බදව ගන්න බෑ. අවුරුදු 2-3ක් යනකම් බදව ගන්න බෑ. ඊළඟ එක ඉන්න රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කරන්න බෑ. ඔය තමයි සාමාන්‍ය ප්‍රධාන නිර්ණායක. හරිද? වැඩි කරන්න බෑ. ඊළඟට පාරවල් හදන ඒව ගොඩක් කරන්න බෑ. පාරවල් හදන ඒවා කරන්න බෑ. ඒව ඔක්කොම తాවකාලිකව නවත්තන්න ඕනේ. සල්ලි යනේවනේ ඔක්කොම.
ඔන්න ඔය වගේ කොන්දේසි දානවා. ඉතින් ඒ නිසා තමයි මේ වර්තමාන රජය යන්නේ නැත්තේ. නමුත් ඒකෙත් සමහර දේවල් තියෙනවා මෙහෙම. දැන් පාරවල් හැදුවොත් නේ മന്ത്രിවරුන්ට කොමිස් එන්නේ. පාරවල් හදන්න තෝ කොමිසක් එන්නේ නැහැ නේ පුතේ. ඒ නිසා උන් ඒවා බරුවට අපි ඒවා කියකට කියොත් පාරක් හදන්න බෑ අරම කරන්න බෑ එහෙම කියලා සමහර වෙලාවට අවස්ථා තියෙනවා. ඔන්න ඔක තමයි හරිද? එහෙම තියෙන්නේ. අරගෙන වැඩක් නැහැ නෙවෙයි. දැන් ලංකාවේ යන තත්ත්වෙට ලංකාව කොන්දේසි මොනවද දැම්මත් ගන්න වෙනවා. තව ටික දවසක් යනකොට බලන්න. දැන් මොනවා කරත් වැඩක් නැහැ. ඩොලර්ස් නේ. ඩොලර් නැතුව මුකුත් කරන්න බෑ දැන් ලංකාවට. මොකද ලංකාව කියන්නේ සම්පෝෂිත ආර්ථිකයක් තියෙන රටක් නෙවෙයි. හාල් බව රටින් ගෙන්නන ඕනේ අපි දැන්. ඉස්සර රටවල් වලට හාල් වික්කන දැන් හාලුත් ගේන්නේ රටින්. ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම ගන්න වෙනවා. උදේට නැගිටින ක්‍රමයක් කියනවා. උදේට නැගිටින ක්‍රමයක් තමයි මේ ඇඳෙන් බැලලා නැගිටලා ඉන්න ඕනේ. ඉතින් ඒක තමයි ක්‍රමය. මොකුත් නෑ ඇඳේම ඉන්න බෑ. සමහර අයලාවට මෙහෙම සීන් එකක් තියෙන දැන් මටත් ඉස්සර උදේ නැගිටිනකොට සමහර දවස්වල හරි අමාරුයි. අමාරු කියන්නේ ඇහෙන්නේ එලාම් එක. එලාම් එකේ ටෝන් එක වෙනස් කරන්න ඕනේ. එලාම් එක ටික කාලයක් යනකොට කනට හුරු වෙනවා. හුරු වුණාට පස්සේ මේක ඇහෙන්නේ නෑ. නිකන් හැමදාම එකම හීනයක් පේනවා වගේ. හීනෙන් නිකන් මේ වගේ හෝන් එකක් යනවා වගේ ඇහෙනවා. ඒක තමයි මම බැලුවා මම ඇහෙන්නේම නෑ එලාම් එක. ඊට පස්සේ මම කරේ ටෝන් එකක් දැම්මා. හරි දාලා හැබැයි එලාම් එක තියාගන්න එපා අතගාව. අතගාව තිබ්බොත් එලාම් එක සාමාන්‍යයෙන් ඔෆ් අතින් ගන්නලා අන්දාලා ඔෆ් කරලා දැම්මා ආයෙ එහෙම දාන්න. පොඩක් ටිකක් එහෙන් තියන්න ඕනේ. ඇහෙන සයිස් එකේ තියන්න. ඔයා කාමරේ නිදාගෙන ෆෝන් එක හරි එලාම් එක හරි කුස්සිය තියන්න එපා. හරි එතකොට සර් දුර යන්න ඕනේ. නිදිමත යනවා. එතකොට එහෙන් නැහැ නේ බං. නිසා පොඩ්ඩක් ටිකක් එහෙන් තියන්න ඕනේ. හරිද? ඊළඟ වැදගත් දේ තමයි මොකද්ද මේ සමහර ඇප් තියෙනවා පුතේ. හරිද? ඇප් එකක් තියෙනවා මට හරියට මම නම දන්නේ නැහැ. ඔයාලා බලන්න පොඩ්ඩක් වෙබ් ප්ලේ ස්ටෝර් එකේ හරි ඒ අදාළ එකේ ඇති. හරිද? මට යාළුවෙක් කිව්වේ මට පෙන්නුවා මම දාගත්තේ නැහැ. ඒ දවස්වල මට පෙන්නුවා. ඒ ඇප් එකේ පුතේ එලාම් එක වදිනව නේද? එලාම් එක වැදුනා මේක ඕෆ් කරන්න බෑ මෙහෙම. පොඩි ගණන් ටිකක් එනවා. පොඩි ගාණක් එනවා. සුළු කිරීම ටිකක් දෙක වැඩි කිරීම පහ බෙදීම තුන මොන ඔය වගේ ගණන් ටිකක් එනවා. අපේ පයිතගරස් ප්‍රමේය දාන්න නෙවෙයි හොඳේ ලම්බේ සමච්ඡේදයට සමාන ගන්න එහෙම ගණන් එන්නේ නැහැ. පොඩි ගණන් ටිකක් එනවා. හරිද? දෙවරක් පහ වැඩි කරලා 20ක් එකතු කරලා 10ක් ඔය වගේ. දැන් ඕක හීනෙන් හදන්න බෑනේ. ඕක හදන්න අනිවාර්යෙන්ම හැරෙන්න බෑ. ඕක හරියට හැදුවම ඔය වගේ ප්‍රශ්න හතරක් විතර එනවා. ඒකට ආන්සර්ස් දැම්මම පස්සේ තමයි එලාම් එක ඕෆ් වෙන්නේ. ඉතින් දෙයන්නේ. හරි. අන්න ඒ වගේ එකක් පොඩක් දාගන්න. අන්න ඒ වගේ එකක් දාගන්න. එතකොට සමහර පාඩ අනිවාර්යෙන් ඇහැරෙන්න පුළුවන් එලාම් එක ඕෆ් කරගන්න බෑනේ. අන්න ඒ වගේ හොයලා බලලා දාගන්න. ඒ වගේ එක අලුත් අයිටම්ස් තියෙනවා. හරිද? හරි. එහෙනම් අපි කතා කරමින් හිටියේ මේ රාජ්‍ය සංස්ථාවල ලක්ෂණ. මේ රාජ්‍ය සංස්ථාවල තියෙන පළවෙනි ලක්ෂණය තමයි අයිතියයි පාලනයයි රජයට තියෙන්නේ. අයිතිය තියෙන්නේ රජයට, පාලනය තියෙන්නේ රජයට. හැබැයි සමහර වෙලාවට පොඩි අයිතියක් පෞද්ගලිකංශයට තියෙන්න පුළුවන්. පොඩි අයිතියක් පෞද්ගලිකංශයට තියෙන්න පුළුවන්. හැබැයි පාලනය කරන්න බෑ පෞද්ගලිකංශයට. ඒ පෞද්ගලිකංශයට පාලනය කරන්න බෑ රජය තමයි පාලනය කරන්නේ. ඊළඟට නෛතික පුද්ගලභාවයක් තියෙනවා. හොඳේ නෛතික පුද්ගලභාවයක් තියෙනවා. නෛතික පුද්ගලභාවයක් තියෙනවා. ඒ කියන්නේ නීතිය ඉදිරියේ රාජ්‍ය සංස්ථාවල නමින් පෙනී සිටින්න පුළුවන්. දැන් මොකක් හරි රාජ්‍ය සංස්ථාවකට විරුද්ධව රාජ්‍ය සංස්ථාවක මොකක් හරි අකටයුත්තක් වුණා කියලා හිතන්නකෝ, දූෂණයක් වංචාවක් වුණා කියලා හිතන්නකෝ. එතකොට අපිට පුළුවන් අදාළ රාජ්‍ය සංස්ථාවේ නමට නඩු දාන්න. අපි හිතමු විදුලි බල මණ්ඩලයේ මොකක් හරි ප්‍රශ්නයක්. දැන් ඔයාලට විදුලිය එන්නේ ඕගොල්ලන්ගේ ගෙදර හැමදාම විදුලිය කපනවා. නැත්තම් ඕගොල්ලන්ගේ පාවිච්චි කරනවට වඩා වැඩි විදුලි බිලක් එනවා. එහෙනම් ඔයාලට පුළුවන් කෙලින්ම විදුලි බල මණ්ඩලයට නඩු පවරන්න. විදුලි බල මණ්ඩලයට නඩු පවරන්න. මම අහලා තියෙන විදිහට තායිලන්තේ මම හරියට මතක නැහැ තායිලන්තේ තමයි තායිලන්තේ පුතේ අවුරුදු 40 ගානකින් එක දවසක්වත් තාම විදුලිය කපලා නැහැ. එක මොහොතකටවත් විදුලිය කපපු නැති රටක් තමයි තායිලන්ත. දිග කාලෙක අවුරුදු 40 ගානකින්. ඒක තාම වැදගත් දෙයක් ඒක. හොඳේ. ඔයා හිතන්නේ දවසකට පැයක් දෙකක් විදුලිය කපනවා කියන රටේ ආර්ථිකය කොච්චර කඩාවැටෙනවද? නේ? රටක දවසකට පැයක් දෙකක් විදුලිය කපනවා කියන මිනිස්සු නිකන්නේ. හරිද? හරි. ඊළඟට මේකේ තව විශේෂ දෙයක් තමයි අඛණ්ඩ ප්‍රවැත්මක් තියෙනවා. අඛණ්ඩ ප්‍රවැත්මක් තියෙනවා කියන්නේ දැන් බලන්න කොයි රජේ ආවත් කලින් තිබ්බ රාජ්‍ය සංස්ථාවල තාම තියෙනවා. ඒව වහන්නේ රාජ්‍ය හිතන්නකෝ මේ දැන් ඉන්න ආණ්ඩුව අලුතෙන් රාජ්‍ය සංස්ථාවක් දානවා. මේ දැන් ඉන්න ආණ්ඩුව අලුතෙන් රාජ්‍ය සංස්ථාවක් දැම්මක් කියලා හිතන්නකෝ. හැබැයි ඒ ආණ්ඩුව පරාද වෙලා ඊළඟ රජය ආවට පස්සේ ඒක වහනවද? නෑ දිගටම කරනවා. එහෙම වෙන්නේ රජය මාරුණා කියලා මේකේ පාලකයෝ මාරුණා කියලා
රාජ්‍ය සංස්ථාව වැහින්නේ නේ. රාජ්‍ය සංස්ථාව වැහින්නේ නේ. හරිද? ඊළඟට විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනතක් යටතේ ආරම්භ කරනවා. ඊළඟ ලක්ෂණය තමයි විශේෂ එහෙම නැත්නම් පොදු විශේෂ නැත්නම් පොදු පාර්ලිමේන්තු පනතක් යටතේ මේක පවත්වාගෙන යනවා. පාර්ලිමේන්තු පනතක් යටතේ. හරි. ඔන්න ඔය ලක්ෂණ ටික අපි ලියාගමු. ලියාගන්න පළවෙනි එක අයිතිය සහ පාලනය රජයේ සතු වීම. රාජ්‍ය සංස්ථා ක්‍රමයේ ලක්ෂණ කියලා ලියන්න. රාජ්‍ය සංස්ථා ක්‍රමයේ ලක්ෂණ. 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 ඒක ලියන්න පළවෙනි එක අයිතිය සහ පාලනය රජයේ සතු වීම. 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 ඊළඟට දෙවනි ලක්ෂණය ලියන්න නෛතික පුද්ගලභාවයක් තිබීම. 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 ඔයගලන්ට ආයි පෙබරවාරි මාසේ නිවාඩු හම්බ වෙනවා. මාසයක් මොහොතේ. මේ මාසේ පොඩ්ඩක් උදේ වරුවේ දවස් කීපයක් අපි කරගමු. පන්ති ටික. මේ විශේෂයෙන් මේ පන්ති February මාසේ A level classes sorry A level exam වලට ඔය ඉස්කෝලේ නිවාඩු A level පටන් ගන්න February 7. එතකොට ඉස්කෝලේ නිවාඩු. ඒ නිසා මේ අපිට දවස් ටිකේ පොඩ්ඩක් වැඩිපුර වැඩ ටිකක් කරගන්න පුළුවන්. එතකොට අපි accounting ටිකත් පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා අපි February මාසේ කොහොමද accounting ටික ඉවර කරගන්න බලමු. නෑ ඔක්කොම නිවාඩු දෙනවා ඉස්කෝල නිවාඩු දීලා තියෙනවා ඉස්කෝල නිවාඩු දීලා කරන්නේ ඔය ගුරුවරු යනවා එක්සෑම් හෝල් වලට ඒ වගේම එක්සෑම් තියෙනකොට කොහොමද උගන්වන්නේ අනිවාර්යයෙන් ෆිසිකල් ක්ලාස් පටන් ගන්නවා මාළපේ සඳ පටන් ගන්නවා ෆිසිකල් එක හරි බලන්න නෛතික පුද්ගලභාවයක් තිබීම තුන්වෙනි එක අඛණ්ඩ පැවැත්මක් තිබීම. අඛණ්ඩ පැවැත්මක් තිබීම. අඛණ්ඩ පැවැත්මක් තිබීම. ඊළඟට අඛණ්ඩ පැවැත්මක් තියෙන. කොයි රජයේ බලයට ආවත් රාජ්‍ය සංස්ථාව දිගටම පවතී. ඒක වෙනසක් නෑ. අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. ඊළඟට ලියන විශේෂ හෝ පොදු පනතක් යටතේ පවත්වාගෙන යාම. විශේෂ හෝ පොදු පනතක් යටතේ පවත්වාගෙන යාම. විශේෂ හෝ පොදු පනතක් යටතේ පවත්වාගෙන යාම. අර වාර විභාග වෙනුවෙන් අතිරේක පන්තියක් පවත්වන්න කිව්වා. ඒකට මට ටයිම් එකක් ඔයගොල්ලන් පොඩ්ඩක් පුළුවන් නම් කවුරු හරි කෙනෙක් මට දැම්ම නෙවෙයි මගේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න my guidance class යන දරුවා පොඩ්ඩක් බලලා යන කෙනෙක් රෑ වෙලාවක් හරි උදේ වෙලාවක් හරි පොඩ්ඩක් බලලා පන්ති නැති වෙලාවක් ඔයගොල්ලෝ ඉස්කෝලේත් යනවනේ. පොඩ්ඩක් ඒකට මට පුළුවන් accounting part එක පොඩ්ඩක් papers ටිකක් විතර කරලා දෙන්න දවස් දෙකක් වගේ කරාම නැති වෙයි. හරිද? ඒක බලලා පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න සර් WhatsApp. දැම්ම නෙවෙයි පන්තියෙන් පස්සේ my guidance එකේ 10 11 නැති පන්ති නැති වෙලාවක් බලන්න. හරි බලන්න. අඛණ්ඩ පැවැත්මක් තිබීම විශේෂ හෝ පොදු පනතක් යටතේ පවත්වාගෙන යාම. යන විශේෂ හෝ පොදු පනතක් යටතේ පවත්වාගෙන යාම. විශේෂ හෝ පොදු පනතක් යටතේ ආරම්භ කිරීම. විශේෂ හෝ පොදු පනතක් යටතේ ආරම්භ කිරීම. විශේෂ හෝ පොදු පනතක් යටතේ ආරම්භ කිරීම. විශේෂ හෝ පොදු පනතක් යටතේ ආරම්භ කිරීම.
හරි. එහෙනම් අපි දැන් බලමු මේකේ තියෙන වාසි. මේකේ තියෙන වාසි ටික තමයි වැදගත්. මේ බලන්න ලියන්නම රාජ්‍ය සංස්ථා ක්‍රමේ වාසි. රාජ්‍ය සංස්ථා ක්‍රමේ වාසි. राज्य संस्था क्रमे वासी राज्य संस्था क्रमे वासी हरिද මේ බලන්න පළවෙනි වාසිය පළවෙනි එක තමයි පුතේ අත්‍යවශ්‍ය සේවා සපයන අත්‍යවශ්‍ය සේවා සැපීම ඔය සමහර සේවා කියනවා පුතේ ඒව සපයන්න පෞද්ගලික අංශය ඉදිරිපත් වෙන්නේ නේ. සමහර සර්විස් තියෙනවා ඒව සපයන්න පෞද්ගලික අංශය ඉදිරිපත් වෙන්නේ. එකක් තමයි ඒවාය කියන්නේ මිනිස්සුන්ට අවශ්‍ය නොමිලේ සේවා. ඔය තියෙනනේ අධ්‍යාපනයේ නොමිලේ දෙන්න ඕනේ නේ. අධ්‍යාපනයේ විද්‍යාස් අධ්‍යාපනයේ ලංකාවේ හැමෝටම දෙන්න ඕනේ. ඊළඟට සෞඛ්‍ය නොමිලේ දෙන්න ඕනේ. මේ දේවල් ප්‍රධාන දේවල්. ඉතින් ඒ වගේ දේවල් සපයන්න සමහර වෙලාවට පෞද්ගලික අංශය නොමිලේ සපයන්න ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා රජයට සිද්ධ වෙනවා ඒවා නොමිලේ සපයන්න. ඒ වගේම තව දෙයක් ගත්තොත් සමහර දේවල් කියනවා පෞද්ගලික අංශයට බෑ පුතේ මුළු රටටම ඒවා දෙන්න. දැන් විදුලිය බලන්න විදුලිය ජලය නේ වතුර ලයින් එක ඒ වගේම විදුලිය මේවා පෞද්ගලික අංශයකට බෑ පුතේ මුළු රටටම දබා දෙන්න. ඒ නිසා අනිවාර්යෙන් මේ වගේ දෙයක් කරන්න නම් රජයම මැදිහත් වෙන්න ඕන. රජය තමයි විදුලි බල මණ්ඩලය හරහා මුළු ලංකාවටම විදුලිය දෙන්නේ. ඔක පෞද්ගලික අංශයට අරගෙන කරන්න බෑ. මොකද ඒ තරම් මූල්‍ය හැකියාවක් ධාරිතාවයක් පෞද්ගලික අංශ වලට නැහැ. රජයට ඕන තරම් සල්ලි තියලා අච්චු ගහ හරි ගන්න පුළුවන්. ඒ නිසා රජය තමයි ඒවා ඉදිරිපත් කළා කරන්නේ. ඒ නිසා අත්‍යවශ්‍ය සේවා සම්පාදනය කිරීම තමයි රාජ්‍ය සංස්ථාවල තියෙන පළවෙනි වැදගත්ම ලක්ෂණය. උදාහරණයක් ගත්තොත් විදුලි බල මණ්ඩලය හරහා විදුලිය දෙනවා. ඊළඟට ගමනාගමන මණ්ඩලය වගේ දේවල් හරහා ජාතික ජල ප්‍රවාහන මණ්ඩලය හරහා ඒ ප්‍රවාහනය ජලය ඒවා බෙදලා දෙනවා. නම් පළවෙනි ලක්ෂණය තමයි මතක තියාගන්න. පළවෙනි ලක්ෂණය තමයි රාජ්‍ය සංස්ථාවල තියෙන පළවෙනිම ලක්ෂණය තමයි අත්‍යවශ්‍ය සේවා සම්පාදනය කරනවා. මිනිස්සුන්ට අත්‍යවශ්‍ය සේවා ලබා දෙනවා. විදුලිය ලබා දෙනවා, ජලය ලබා දෙනවා, ප්‍රවාහනය වගේ දේවල් දෙනවා. මෙන්න ඊළඟට ලියන්නේ මම ලියන අවස්ථාව දෙන්න. මෙන්න ඊළඟ එක. පෞද්ගලික අංශයේ ඒකාධිකාරය වළක්වනවා. පෞද්ගලික අංශයේ ඒකාධිකාරය. මොකක්ද ඒකාධිකාරය කියන්නේ? පෞද්ගලික අංශයේ ඒකාධිකාරය කියන්නේ මොකද්ද පුතේ ඒකාධිකාරය කියන්නේ? ඒකාධිකාරය කියන්නේ තනියෙන් බිස්නස් කරනකොට එයාට ගොඩනගෙන බලයක්. තනියෙන් බිස්නස් කරනවා. දැන් හොඳම ඒකාධිපති නායකයෙක් තමයි ජර්මනි හිටියා කවුද? ජර්මනි හිටපු හොඳම ඒකාධිපති නායකයෙක් කවුද? හිට්ලර්. ඇඩොල්ෆ් හිට්ලර්. එයා ඒකාධිකාරී නායකයෙක්. ඒකාධිපතියෙක්. තමන්ගේ තනි මතයට තීරණ ගන්න. හරිද? ඒක වෙන කතන්දරයක්. මෙතන ඒකාධිකාරී කියන්නේ රටේ එයා විතරයි නම් ව්‍යාපාර කරන්නේ එයාට නිකම් ඒකාධිකාරී බලයක් ගොඩ දෙනවා. දැන් ලංකාවේ තියෙනවා ශ්‍රී ලංකා දුම්කොළ ටොබැකෝ ආයතන දුම්කොළ එක. දැන් වෙන කවුරුත් නෑනේ. එයා විතරයි. වෙන කාටවත් දුම්කොළ නිෂ්පාදනය කරන්න බැහැ. අර ටොබැකෝ ආයතනෙට හැරෙන වෙන කාටවත් බැහැ. ඒ නිසා එයාට ඒකාධිකාරී බලයක් තියෙනවා. වෙන කාටවත් බැහැ. හරිද? අන්න ඒ වගේ ඒව තමයි අපි කියන්නේ ඒකාධිකාරී කියලා. එතකොට දැන් පෞද්ගලික අංශය විතරක් සමහර ව්‍යාපාර කරොත් එහෙම මාර කේස් එක වෙන්න මේ බලන්න. පෞද්ගලික අංශයේත් බස් තියෙනවා, රජයේත් බස් තියෙනවා, CTB බස්. දැන් අපි හිතමු CTB බස් නැති වුණා කියලා ලංකාවේ මොකද වෙන්නේ? පෞද්ගලික අංශය උන් හිතන වෙලාවට ස්ට්‍රයික් කරනවා, උන් ගාන වැඩි කරන්න කියනවා. රජය මොකද කරන්නේ? ඔළුව පාත් කරගෙන කැමැත්ත ප්‍රකාශ කරනවා. හැබැයි රජයෙන් තියෙනවනේ CTB නෑ රජ කියන නෑ අපි දැන් වැඩි කරන්නේ ප්‍රයිවට් ස්ට්‍රයික් කරොත් CTB ටික දාලා දුවනවා. CTB ටික දාලා දුවනවා. සතියක් දෙකක් දුවනකොට පෞද්ගලික අංශයට සිද්ධ වෙනවා ඒගොල්ලන්ගේ රක්ෂණ වාරික ගෙවා ගන්න බැරි වෙනවනේ. ෆිනෑන්ස් ලීසින් ගෙවා ගන්න බැරි වෙනකොට කමක් නැහැ නම් ඊළඟ පාර වැඩි කරගමු කියලා ඒගොල්ලන් ස්ට්‍රයික් එක නවත්තලා හරියනවා. අන්න ඒ වගේ පෞද්ගලික අංශය විතරක් ව්‍යාපාර කරොත් උදේ වෙන්නේ පෞද්ගලික අංශයට ගොඩනගෙනවා බලයක් ඒකාධිකාරී බලයක්. ඒගොල්ලන්ට ඕන විදිහට ඒගොල්ලන් ආර්ථිකය මෙහෙම. දැන් බලන්න ගෑස් සමාගම් දෙකක් තියෙන එකනේ. රජයේ ගෑස් තියෙනවා, පෞද්ගලික අංශයේ ගෑස් තියෙනවා. ලාෆ් තමයි පෞද්ගලික අංශය, ෂෙල් තමයි ලිට්‍ර තමයි රජයේ. ලාෆ්ලා මිල වැඩි කරොත් ෂෙල් කියනවා නෑ අපි වැඩි කරන්නේ. අන්න එතකොට මිල අඩු එක මිනිස්සු ගන්නවා. හැබැයි පුපුරනකොට පුතේ ලාෆ්ද ලිට්‍රද කියලා අදාළ නැහැ ඔක්කොම පුපුරනවා. ඒක වෙන කතාවක්. හොඳයි. පුපුරන්න ගත්තාම ඒක රජයේද පෞද්ගලිකද නෑ.
වැඩියෙන්ම අපි දැක්කේ රජීව තමයි පුපුරන්නේ. හරි. එතකොට මතක තියාගන්න පෞද්ගලික අංශයේ ඒකාධිකාරය වළක්වන්න පුළුවන්. ඒ කියන්නේ පෞද්ගලික අංශය විතරක් ව්‍යාපාර කිරීමෙන් පෞද්ගලික අංශයට ගොඩනැගෙන තියෙන බලය රජයක් ඒ ව්‍යාපාර කටයුතු වල නියලුනහම අඩු වෙලා යනවා. දැන් හිතන්නකො ඔක්කොම රූපවාහිනී මාධ්‍ය පෞද්ගලික අංශයට වුණොත් ඒ මාර වැඩෙන රජයට මඩ ගගා ඔක්කොම පෞද්ගලික අංශය. හිරු දෙරණ සිරස ඒ ඔක්කොම පෞද්ගලික අංශයනේ. ඒවා ඔක්කොම ඒගොල්ලන්ට ඕන විදිහට කරනවා. ඒ නිසා තමයි රජයේ මඩ හොදන්න තියාගෙන ඉන්න ITN එක රූපවාහිනී මොනවද? රූපවාහිනියයි ඒව රජයටයි. ඒගොල්ලන් මොකද කරන්නේ? අරෙන් මඩ ගහන මේ මඩ හොදනවා. ඒව රජයටයි. රජයට තියාගෙන ඉන්න ඔයගොල්ලන්ගේ ඒකාධිකාරී බලය වළක්වන්න ආයතන. හරි ඊළඟ එක තමයි ලාභය මහජනයා සතු වෙනවා. ලාභය මහජනයා සතු වෙනවා. මේ රාජ්‍ය සංස්ථාවල ලාභය අපිට අයිති දුතියි. සර් අපිට හම්බ වුණේ නැහැ. පුතේ අපිට මුදලින් හම්බ වෙන්නේ නැති වුණාට මේ රාජ්‍ය සංස්ථාවල ලාභයක් ආවොත් ඒක දානවා පුතේ රජයේ විමධ්‍යගත අරමුදලට. රජයේ තියෙන විමධ්‍යගත අරමුදල කියලා එකක්. රජයේ විමධ්‍යගත අරමුදල මහා භාණ්ඩාගාරය වගේ එකක් තියෙනවා. රාජ්‍ය සංස්ථාවල ලාභයක් ආවොත් ඒක යවන්නේ එකේ කොටසක් සම්පූර්ණ කොටසක් යවනවා රජයේ විමධ්‍යගත අරමුදලට. ඒකෙන් තමයි ඒ සල්ලි වලින් තමයි ඔය නොමිලේ සේවා ලබා දෙන්න නිකන් අපි ගත්තොත් එහෙම ඔය පාසල් හදන්න, පාරවල් හදන්න, ඊළඟට ගත්තොත් එහෙම සමහර වෙලාවට ඔය අධ්‍යාපන සේවා ලබා දෙන්න, ඊළඟට ඔය කොරෝනා කාලේ සමහරවිට 5000 බෙදලා දෙනවා නේ. ඒ වගේ දේවල් දෙනවා. ඊළඟට වැඩිහිටියන්ට පින්පඩි දෙනවා. ඒ වගේ යම් දේවල් දෙනවා. එහෙම දෙන්න ඒ යොදා ගන්න සල්ලි මේවායේ ලාභ. එන මතක තියාගන්න මේ රාජ්‍ය සංස්ථාවල ලාභ ආවොත් ඒ ලාභයෙන් කොටසක් රජයේ විමධ්‍යගත අරමුදලට යවනවා. ඒ නිසා ඒ කියන්නේ ඒකත් අපිට අයිති. ඒ නිසා ලාභයේ මහජනයා සතුයි කියලා අපි කියනවා. ඒක තමයි රාජ්‍ය සංස්ථාවල තියෙන ප්‍රධානම වාසි ටික අපි ලියාගමු. ඒක පොඩ්ඩක් විස්තරාත්මකව ලියන්න ඕනේ. පළවෙනි එක ලියන්න අත්‍යවශ්‍ය සේවා සම්පාදනය කිරීම. අත්‍යවශ්‍ය සේවා සම්පාදනය කිරීම. අත්‍යවශ්‍ය සේවා සම්පාදනය කිරීම. ලියාගන්න අත්‍යවශ්‍ය සේවා සැපීම සඳහා අත්‍යවශ්‍ය සේවා සැපීම සම්පාදනය කිරීම. අත්‍යවශ්‍ය සේවා සම්පාදනය කිරීම. ලියාගන්න උදාහරණ ලියන්න. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය. ඒක ගොබම් කපනවා. ඒක වෙන කතන්දරයක්. මතකනේ අපි මේ පන්තිය මුලින්ම පටන් ගත්ත දවස් නේ? පටන් ගත්ත දවස් පහවදා දවස් මතකයි. සුන්දර අතීතයක් අපිට තිබ්බා. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය. ඊළඟ ලියන්න ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය. ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය. ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය. ලිකෝ කියන්නේ පෞද්ගලික අංශයට අයිති එකක් නේ. ඔව් ලිකෝ කියලා එකකුත් තියෙනවා. ඒගොල්ලොනුත් යම් දේවල් කරන. දැන් ගොඩක් වෙලාවට විදුලි මණ්ඩලයේ සමහර ඒවා ලිකෝ එකට පවරනවා. දැන් නම් ලිකෝ එකනොත් විදුලිය සපයන්න පුළුවන් යම් පොඩි දේවල් පොඩි ඔය ප්ලාන්ට්ස් තියෙනවානේ පොඩි තැන් වලට විදුලිය සපයනවා ලිකෝ එකනොත් දෙනවා. ලිකෝ කියලා කියන්නේ පෞද්ගලික අංශයට. හරි බලන්න. එනවා යාළුවනේ අත්‍යවශ්‍ය සේවා සම්පාදනය කිරීම කියලා. අත්‍යවශ්‍ය සේවා සම්පාදනය කිරීමේ උදාහරණ තමයි විදුලි බල මණ්ඩලයයි ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය. ඊළඟ එක ලියන්න
පෞද්ගලිකාංශයේ ඒකාධිකාරී බලපෑම් අවම කිරීමට දායක වීම. 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 උදාහරණයක් ලියන්න. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය. ඊළඟ ලියන්න. ලාභය මහජනයා සතු වීම. 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 ඒ අර්ථය ලියන්න. රාජ්‍ය සංස්ථා උපයන ලාභයෙන් කොටසක් රාජ්‍ය සංස්ථා උපයන ලාභයෙන් කොටසක් විමධ්‍යගත අරමුදලට බැර කිරීම. රාජ්‍ය සංස්ථා උපයන මුදලින් කොටසක් රජයේ විමධ්‍යගත අරමුදලට බැර කිරීම. රජයේ රාජ්‍ය සංස්ථා උපයන ලාභයෙන් කොටසක් රජයේ විමධ්‍යගත අරමුදලට බැර කිරීම. හරි බලන්න. රාජ්‍ය සංස්ථා ක්‍රමයේ අවාසි කීපයකුත් අපි ලියාගමු. මේකේ තියෙන පළවෙනි අවාසිය තමයි පුතේ මේක රජයේ ඍජු පාලනයට යටත් වෙනවානේ. තනිකරම පාලනය කරන රජයේ එක පොඩි අවාසියක්. රජයට ඕන විදිහට පාලනය කරනවා. ඒක මේකේ තියෙන අවාසියක්. එතකොට තීරණ ගැනීමේ ස්වාධීනතාවයක් නැහැ. මේ සංස්ථාවල ඉන්න ලොක්කෝ සංස්ථා ප්‍රධානීන් ඉන්න සභාපතිලා දැන් ඔය ලිට්‍රෝ එකේ සභාපති කෙනෙක් ඉන්නේ. මේ දවස්වල කියන්නේ ඔය ගෑස් පුපුරන එකට ලිට්‍රෝ සභාපති තරතුරින් ඉල්ලා අස්සෙන්න ඕනේ කියලා. සංස්ථාවේ ඉන්න සභාපති කෙනෙක්. සභාපතියෙක් හිටියට පුතේ එයාට ඕන විදිහට තීරණ ගන්න බෑ. තීරණ ගන්නකොට රජයේ යම් දේවල් වලට අනුකූලව තමයි තීරණ ගන්න වෙන්නේ. මොකද මේක රජයේ ඍජු පාලනයට යනත් වෙනවා. ඒ නිසා තීරණ ගැනීමේ ස්වාධීනතාවයක් නැහැ. ඒ වගේම ආර්ථික මූල්‍ය රෙගුලාසි වලට යටත් වෙනවා. ඒ කියන්නේ මුදල් පරිපාලනයේ අරෝවේම රජයේ තියෙන යම් රෙගුලාසි ෆිස්කල් ප්‍රතිපත්තිය තියෙනවා. බදු ප්‍රතිපත්තිය තියෙනවා. රජයේ ප්‍රතිපත්ති තියෙනවානේ. ඒ ප්‍රතිපත්ති වලට යටත් වෙලා තමයි මේ දේවල් කරන්නේ. දැන් මුදල් උනත් එනකොට රජයෙන් ඒ මුදල් ලබා දෙන්නේ යම් ක්‍රමවේද වලට අනුව. ඒ මුදල් වියදම් කරනකොට රජයේ ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමවේද වලට යටත් වෙලා තමයි මේ මුදල් වියදම් කරන එක කරන්න ඕනේ. ඒ නිසා මූලික වැටුප රුපියල් මිලියන 2ක් සර්. මාසික වැටුප මාසික ලිට්‍රෝ එකේ සභාපතිගෙද? ඔව් වෙන්නේ නැති. සභාපතිගේ වැටුප මිලියන 2ක් මාසෙට කියන්නේ ලක්ෂ 20ක් වෙන්නේ නැති. සාමාන්‍ය මේ වගේ යනවා මේ ලොක්කෙක්ට CEO කෙනෙක්ට ඒ වගේ කෙනෙක්ට යනවා සාමාන්‍ය. හරිද? ඒකදී සාමාන්‍ය ගාන ඉතින් ඕගොල්ලෝටදී මැනේජර් කෙනෙක් වුණාම කොමර්ස් කරලා මැනේජර් කෙනෙක් වුණාම සාමාන්‍ය ඒ වගේ වැඩකට තමයි යන්න ඕනේ. ඉතින් වැඩ නැහැ. හරි? ඩිග්‍රී එකක් කරලා තව මොනවාරි ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් හදාගෙන 2 මිලියන් 3 මිලියන් 5 මිලියන් සාමාන්‍ය යන්න පුළුවන් 10 මිලියන් දක්වා. කෝටිය දක්වා මාස වැඩ ගන්න ඉන්න ලංකාව. ශිෂ්‍ය ගෝමස් ලක්ෂ 90 80 ගන්නවා. හරිද? ඊළඟ හාන්ස් විජේවර්ධන කලින් ඩයලොග් එකේ හිටපු සභාපති
මේ CEO කලින් ඩයලොග් එකේ හිටපු CEO හාන්ස් විජේවර්ධන. එයා දෙන්නේ නැහැ. එයා සාමාන්‍ය ලක්ෂ 90ක් විතර මාසෙකට වැටුපක් ගන්න. ඒක සාමාන්‍ය දෙයක්. හරි. එහෙනම් අපි ලියාගමු රාජ්‍ය සංස්ථා ක්‍රමයේ අවාසි ටිකක්. එක අවාසියක් තමයි ලියාගන්න තීරණ ගැනීමේ ස්වාධීනතාවයක් නොමැති වීම. තීරණ ගැනීමේ ස්වාධීනතාවයක් නොමැති වීම. තීරණ ගැනීමේ ස්වාධීනතාවයක් නොමැති වීම. යන්න තීරණ ගැනීමේ ස්වාධීනතාවයක් නොමැති වීම. තීරණ ගැනීමේ ස්වාධීනතාවයක් නොමැති වීම. ඊළඟ එක රජයේ මූල්‍ය රෙගුලාසි වලට යටත් වීම. රජයේ මූල්‍ය රෙගුලාසි වලට යටත් වීම. රජයේ මූල්‍ය රෙගුලාසි වලට යටත් වීම. රජයේ තියෙන එක නීති රීති ඒවට යටත් වෙනවා. රජයේ මූල්‍ය රෙගුලාසි ඊළඟ තව එකක් ලියන්න පාලනය අකාර්යක්ෂම වීම. පාලනය අකාර්යක්ෂම වීම. පාලනය අකාර්යක්ෂමයි. ගොඩක් රාජ්‍ය සංස්ථා හරියට පාලනයක් වෙන්නේ. පාලනය අකාර්යක්ෂමයි. තීරණ ගැනීමේ ස්වාධීනතාවයක් නැහැ. ඕන විදියට සභාපතිවරට තීරණ ගන්න බෑ. මූල්‍ය රෙගුලාසි වලට යටත් වෙන්න වෙනවා. වියදම් කරනකොට උනත් ඒවැය යම්කිසි සීමාවන් තියෙනවා. හරිද? ඊළඟට පාලනය අකාර්යක්ෂමයි. ඕන විදියට පාලනය කරන්නත් බෑ. පාලනය එච්චර පොලිටික් නෑ. ගොඩක් වෙලාවට සභාපතිලා පත් වෙන්නේ පුතේ දැනුම මත නෙවෙයි. පෞද්ගලික හිතවිල්ලකම් මතනේ. රජයේ ඕන අය පත් කරගන්න. සභාපති කම් වලට. අරගේ සභාපතිට මේකේ සභාපතිට ඕන අය පත් කරනවා. එහෙම කරාම උන්ට කිසි දැනුමක් නැහැ. ඉතින් පාලනය ගොඩක් වෙලාවට අකාර්යක්ෂමයි. ඒක තමයි පාලනය අකාර්යක්ෂම වෙන හේතුව. දැනුම මත සුදුසුකම් මත නෙවෙයි තනතුරු ලබා දෙන්නේ. තනතුරු ලබා දෙන්නේ හිත මිත්‍රකම් මත. ඒකයි ගොඩක් පාලනය අකාර්යක්ෂම වෙන හේතුව. හරි. ඔය තමයි රාජ්‍ය සංස්ථා ක්‍රමය ගැන තියෙන්නේ. තව චූටි මාතෘකාවක් මම කතා කරන පොඩි මාතෘකාවක්. ඔය ඒක පුද්ගල ආදායම වැඩිම ලක්සම්බර්ග් කියන රටේ තමයි ඒක පුද්ගල ආදායම වැඩිම තියෙන ලක්සම්බර්ග් කියන රටේ. සාමාන්‍යයෙන් මාසෙකට එක පුද්ගලයෙක්ගේ සාමාන්‍ය ආදායම රුපියල් වලින් ගත්තම ලක්ෂ 120ක් 140ක් අතර ප්‍රමාණයක් වගේ තමයි තිබ්බේ. දැන් නම් වැඩි වෙලාද අඩු වෙලාද කියලා කොහොමද දන්නේ නැහැ. සාමාන්‍ය 120ට වැඩි 120ක් මාසෙකට හොඳ මාසෙකට ආදායම එහෙම තියෙන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ ගත්තොත් ලංකාවේ තියෙන්නේ ඊට පොඩි අඩු ගාණක් නේ. සාමාන්‍ය ලංකාවේ තියෙන රුපියල් ලක්ෂ මම හිතන්නේ ඇමරිකන් ඩොලර් 4000යි. 4000යි කියන්නේ ලක්ෂ 8යි. ලක්ෂ 8 12න් බෙදුවාම රුපියල් 60000ක් වගේනේ මාසෙකට. මාසෙකට රුපියල් 50000ක් 60000ක් වගේනේ එක්කෙනෙක්. එහෙම ගන්න නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා. මාසෙකට රුපියල් 50000ක් ගන්න නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ රටේ මොනවද සර් දැන් බිස්නස්? ඒ රටේ තියෙන බිස්නස් කරන ගොඩක් අය බිස්නස් තමයි. හරි ආගන්න. හරි. අපි අවසාන මාතෘකාව චූටි මාතෘකාවකින් අවසන් කරනවා. ඒ තමයි රාජ්‍ය සමාගම්. මේක කතා කරාට පස්සේ අපිට ව්‍යාපාර සංවිධාන පාඩම් වල ඉගෙන ගන්න තියෙන්නේ ව්‍යාපාර සංවිධාන පාඩම් වල අපිට ඉගෙන ගන්න තියෙන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තු විතරයි. ඒක ගැන කතා කරලා මම ලබන සතියේ ඔයගොල්ලන්ට කියලා දෙනවා ව්‍යාපාරයක් තෝරාගන්නේ කොහොමද අපිට ගැළපෙන එකක් තෝරගන්නේ කොහොමද ඒ වගේම ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සහ ලියාපදිංචි කිරීමේ තියෙන ප්‍රයෝජන මොනවද ඒ ටික කතා කරාම පාඩම අවසන් වෙනවා ලබන සතියේදී. ඊට පස්සේ අපි යනවා ගිණුම්කරණයට. මම ගිණුම්කරණය ඉක්මනින්ම ඒ කොටස් ආවරණය කළ දෙනවා. හරි බලන්න. එන රාජ්‍ය සමාගම්. උදේ රාජ්‍ය සමාගම් කියන්නේ සමාගම් අර අපි කලින් කතා කරපු සමාගම් කේස් එකම තමයි. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. සමාගමේ කොටස් වලින් වැඩිපුර අරගෙන තියෙන රජය. කොටස් වලින් වැඩිපුරම ප්‍රමාණයක්. සාමාන්‍ය කොටස් වලින් 51ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් රජයට අයිති වෙලා තියෙනවා. යම්කිසි සමාගමක කොටස් වලින් කොටස් ප්‍රාග්ධනයේ 51ක් හරි 51කට වඩා වැඩි ප්‍රමාණයක් හරි රජයේ සතු වෙලා තියෙනවා නම් ඒකට අපි කියනවා රාජ්‍ය සමාගම් කියලා. හරිද? සංස්ථාපිත සමාගම් කියන්නේ අපි කලින් ඉගෙන ගත්ත සමාගම්නේ.
පෞද්ගලිකාංශය කරන සමාගම්. පෞද්ගලික මිනිස්සු එකතු වෙලා කරන සමාගම් මේ සංස්ථාපිත සමාගම් කියන්නේ. දැන් අපි කතා කරන්නේ රාජ්‍ය සමාගම්. රාජ්‍ය සමාගම් කියන්නේ සමාගමක කොටස් ප්‍රාග්ධනයෙන් වැඩිපුර අරන් තියෙන්නේ රජේ නම්. හරිද? රජේ නම්. හරිද? රජේ නම් අපේ වට කියනවා රාජ්‍ය සමාගම් කියලා. හරි. අපි ඒක පොඩ්ඩක් ලියාගමු. 2007 අංක 7 දරන 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ පිහිටුවා ඇති 2007 අංක 7 දරන ගොඩක් ඒ කියන්නේ මේක ටියුට් එකේ මම දාලා නැත්තේ ඒක කතා කරන්නේ මං හිතන්නේ අච්චු පොතේ නැද්ද මට මතක නැහැ හරියටම අච්චු පොතේ තියෙනවද කියලා. ගොඩක් තැන්වල මේක ගැන කතා කරන්නේ නැහැ. නමුත් කතා නොකලට මෙහෙම ව්‍යාපාර වර්ගයක් තියෙනවා. විභාගයට අදාළයි. නමුත් ඒ වුණාට නෝට්ස් වල ගොඩක් තැන්වල මම දකින්න නැති නිසා මම ටියුට් එකේ දාලා නැහැ. නමුත් මේක මම උගන්වනවා. පන්ති වල උගන්වලා තියෙනවා. රාජ්‍ය සමාගම. යන 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ පිහිටුවා ඇති නෛතික පුද්ගලභාවයක් සහිත ටියුට් එකේ තියෙනවලු. ටියුට් එකේ තියෙනවලු බලන්න පොඩ්ඩක්. නෛතික පුද්ගලභාවයක් සහිත වැඩි කොටස් ප්‍රාග්ධනයක් රජයේ සතු වන. අනිවාර්යයෙන්ම ලියන්න වැඩි කොටස් ප්‍රාග්ධනයක් රජයේ සතු වන. 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 වැඩි කොටස් ප්‍රමාණයක් රජයේ සතු. අනිවාර්යයෙන්ම ලියන්න. මේකේ වැදගත්කම තියෙන එතන. රාජ්‍ය සමාගමක් කියන්නේ සාමාන්‍ය සමාගමක්. කොටස් වැඩි ඉන්නවා තියෙන රජේ. ඒක රජයටයි තියෙන්නේ. හරි. අපි කියනවා 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපනය කළ තියෙන නැත්නම් ලියාපදිංචි කළ තියෙන නෛතික පුද්ගල භාවයක් සහිත වැඩි කොටස් ප්‍රාග්ධනයක් රජයේ සතු වන ව්‍යාපාර සංවිධාන රාජ්‍ය සමාගම් ලෙස හැඳින්වේ. 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 හරි. උදාහරණ ලියාගමු. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ශ්‍රී ලංකා ටෙලිකොම් එක ටෙලිකොම් SLT ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ශ්‍රී ලංකා රක්ෂණ සමාගම අද හවස A9 පේපර් එක තියෙනවා 11 වසරයේගේ 6:30ට ඒකේ ෆස්ට් පේපර් එක තමයි අද සාකච්ඡා කිරීම කරන්නේ සෙකන්ඩ් පාර්ට් එකේ කියන්නේ අපි එකක් කලින් කරානේ ඒකෙත් සෙකන්ඩ් පාර්ට් එකේ තව ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ ඒ ප්‍රශ්නේ ඉවර කරලා මම ෆස්ට් පේපර් එකට එනවා ගෲප් එකට දාන්නම් පේපර් එක බලන්න ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සීමා සහිත ශ්‍රී ලංකා රක්ෂණ පොදු සමාගම සීමා සහිත ශ්‍රී ලංකා රක්ෂණ පොදු සමාගම සීමා සහිත ශ්‍රී ලංකා රක්ෂණ පොදු සමාගම
ශ්‍රී ලංකා රක්ෂණ පොදු සමාගම. ඊළඟට තව එකක් ලියන්න සීමා සහිත ශ්‍රී ලංකා දුම්කොළ සමාගම. ඔය සීමා සහිත කියනකොට මෙහෙම ලියුවා නම් ඇති. සීමා සහිත ශ්‍රී ලංකා දුම්කොළ සමාගම. සීමා සහිත ශ්‍රී ලංකා දුම්කොළ සමාගම. සීමා සහිත ශ්‍රී ලංකා දුම්කොළ සමාගම. හරි. අහගන්න. අපි අද කතා කරේ මුලින්ම පුතේ සම්පකාර ගැනනේ. හරි. සමූහකාර ගැන අපි කීප වතාවක්ම කතා කරා. සමූහකාර වලට අරමුණ කියන්නේ අරමුණට අග්ගල කියන්නේ මට මම ප්‍රශ්න උත්තර සම්පකාර වල අරමුණ සමාජික සුබ සාධන. සමාජික සුබ සාධන අරමුණින් තමයි කරන්නේ. හරි. අවම සමාජික සංඛ්‍යාව 10යි. සම්පකාර ලියාපදිංචි කළ යුතු පනත කියන්නේ 1972 අංක 5 දරන සමූපකාර සමිති පනත. සමූපකාර සමිති පනත යටතේ තමයි ඒක ලියාපදිංචි කරන්න ඕනේ. එතකොට මේක මොන අංශයටද අයිති? මොන අංශයටද අයිති මේ සම්පකාර? මේක අයිති මොන අංශයටද? මේක අයිති පෞද්ගලික අංශයට. පෞද්ගලික අංශයට අයිති. හරි. ඊළඟට මේකේ පාලනයට කියන්නේ මොන පාලනයක් කියලාද? පාලනය මොන වගේද? පාලනය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. හරි. ඊළඟට අපි කතා කළා සංස්ථා ගැන. රාජ්‍ය සංස්ථා. ඔයා දන්නවනේ ඉතින් රාජ්‍ය සංස්ථා කියන්නේ රජයට අයිති කියලා. ඒක ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. රාජ්‍ය සංස්ථාවල අයිතිය කොහොමද තියෙන්නේ රජයට? පූර්ණ අයිතිය රජයේද නැත්නම් පූර්ණ අයිතිය හෝ අයිතියෙන් වැඩි කොටසක් රජයේද? ඔව් පූර්ණ අයිතිය හෝ අයිතියෙන් වැඩි කොටසක්. පූර්ණ අයිතිය හෝ අයිතියෙන් වැඩි කොටසක් තමයි රජයේ සතු වෙන්නේ. ඊළඟට රාජ්‍ය සංස්ථාවල තියෙන ඊළඟ දේ තමයි රාජ්‍ය සංස්ථාවක් අපි ලියාපදිංචි කරන්නේ සමාගම් පනත නෙවෙයි වෙනත් නීතියක් යටතේ. පොදු හෝ විශේෂ පාර්ලිමේන්තු පනතක් යටතේ. පොදු නැත්නම් විශේෂ පාර්ලිමේන්තු පනත. ඒ කියන්නේ රාජ්‍ය සමාගම් සංස්ථාවක් ආරම්භ කරනකොට රජයට ඕන විදිහට ආරම්භ කරන්න බෑ. මෙහෙම අපි සංස්ථාවක් පටන් ගන්නවා කියලා පාර්ලිමේන්තුවට පනතක් දාලා ඒ පනත සම්මත කරලා ඕනේ සංස්ථාවක් පටන් ගන්න. එහෙමයි කරන්නේ. ඒකයි පොදු හෝ විශේෂ කියලා කියන්නේ. ඊළඟට රාජ්‍ය සමාගම් වලට අපි පොඩ්ඩක් ගියොත් රාජ්‍ය සමාගම් වල තියෙන විශේෂත්වය තමයි සාමාන්‍ය විදිහමයි කොටස් වලින් වැඩි කොටසක් කාටද අයිති? කොටස් වලින් වැඩි කොටසක් අයිති රජයට. කොටස් වලින් වැඩි කොටසක් රජයට අයිති නිසා අපි ඒවට කියනවා රාජ්‍ය සමාගම් කියලා. ඔන්න ඔය දේවල් ටික තමයි අද දවසේදී කතා කළේ. හොඳට නෝට් එක නැවත දෙපාරක් විතර බලන්න. ඒ බැලුවට පස්සේ වැඩේ ගුණ දාගන්න පුළුවන්. අපි ඊළඟ දවසේදී ආයෙත් හම්බ වෙන්නේ මුලසිට පන්තියේ ඉරිදා. අද අවශ්‍ය තියෙනවා ඔයගොල්ලන්ට අදවස් තියෙනවා පුතේ A9 පේපර් එක සාකච්ඡා කිරීම. ෆිසිකල් දරුවන්ට හෙට දවසේ තියෙනවා ආයතනයේ පන්ති. ෆිසිකල් දරුවන්ගේ පන්ති තියෙනවා ආයතනයේ. හරිද? මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මගේ මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා අහගන්න. හරිද? ඊළඟට ඕගොල්ලන්ට ආයි පන්ති සිකුරාදා පන්තිය තියෙනවා. සිකුරාදා දවසේදී අර වාර විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න පොඩ්ඩක් ඕගොල්ලෝ මට දවස් ටිකක් බලලා කියන්න මට පුළුවන් වෙලා තිබ්බොත් මට අග්ගලා ඒක දාගන්න. ඔයාලට රැය වෙලාවක් කවුලක් නැත්තම් රැය වෙලාවක් හරි දාලා කරගමු. හරි. එන හැමතැනම ආයුබෝවන් උස්සන්නයි දෙනවා. A9 පේපර් එක තියෙන්නේ හවස 6:30ට.